ඒ සමාධිය වලියේදී කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය ලැබීමට මෙන්න මේ කියන සඳහන් කරපු ගාථාවේ තියෙන කාරණා අපි මොනින් සලකලා බැලුවොත් අපිට වැටහෙවි මේ වගේ බාහිර කාර්යයක් ඉෂ්ට කිරීමටද අපිට මේ සමාධිය ඕන වෙන්නේ. සමාධියක් නැතිව සමතලියක් නැතිව ක්ෂණික වශයෙන් නැති වෙන අරමුණේ සිත පිහිටවාගෙන ඒ තුළින් උපදින ඒ ඒකාග්‍රතාවය සහාය කරගෙන ධර්මය අවබෝධ කරගන්නට සමහර අය කැමති. සුස්ක විපස්සනා වශයෙන් සඳහන්. සමහර අය කැමති ඉක්මනට නිවන් දකින්න. ඒ නිසා මේ කාලේ නාස්ති නොකර සුස්ක විපස්සනාවේදීමෙන් අදාදම අපි නිවන් දකින්නවා කියන පැතුමක් ඇතිවයි ඒ උදවිය ඒ විදිහට ක්‍රියා කරන්නේ. ඒක වරදක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම දෙනෙක් මේ සුස්ක විපස්සනාවේ යෙදුණා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ විශේෂ අවස්ථාවල යම් යම් පුද්ගලයන්ට මේ සුස්ක විපස්සනාව නොත් ඒ අරමුණෙහි අරමුණ පාදක කරගෙන තමන්ගේ භාවනා දියුණු කරගන්න උපදෙස් දුන්නා. සමහර අයට ඊටම දුක්ඛිත විදියට රෝගාබාධවලට ලක් වෙලා ඉන්න අවස්ථාවේදී එවෙනකොට සමාධිය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සමාධිය නැතුවට ඔබට නිවන් දකින්න පුළුවනි. මෙන්න මේ දේ කරන්න කියලා ඒ අවස්ථාවේ තියෙන తত্ত্বය භාවනා අරමුණක් වශයෙන් ඒ යෝගාවචරයට එහෙම නැත්නම් මේ භික්ෂුවට යොමු කරලා පෙන්වලා දෙනවා. කායික පීඩාව, මානසික පීඩාව තියෙන අවස්ථාවල ඒකමයි පාදක කරගන්නේ. පටාචාරාවට ඒ වගේම සම්පති යමතිට ඉසාදෝතනිය ඒ අවස්ථාවල සුදුසු විදිහටයි බණ කිව්වේ. නමුත් සාමාන්‍ය වශයෙන් පොදු ජනතාවට දහම් දෙසක්දී පොදුවේ සංඝයාට දහම් දෙසක්දී බුදුරජාණන් වහන්සේ මේ සමත විපස්සනා කියන දෙකම යොමු කළා. සමතේ පාදක කරගෙන විපස්සනාවේ යෙදෙන්න කියලා තමයි උපදෙස් දුන්නේ. එනිසා සමතයක් අවශ්‍යම නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් සොයාගන්නා ලදී ආනාපාන සති භාවනාව වේ ශ්‍රාවක සමූහයට ගැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉතෙක් වනාතෙක් මේ ඉන්දියාවාදී ප්‍රදේශවල පැවති එහෙම නැත්නම් මේ නිහිපිට පැවති මේ සිත සනසන සිත ඒකාග්‍රතාවයට පමුණවන එතෙක් පැවති කසින භාවනාවල් බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයට අනුදැනවදා. තවත් බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී වශයෙන් අනුස්සති 10ක් අසුභ වශයෙන් නව සීවතිකයක් ඒ වගේම පිළිකුල වශයෙන් තමන්ගේ ශරීරාංග තවදුරටත් පවතිනවා නම් සමාධි වශයෙන් තමන්ගේ ශරීරයේ අංග ඒ අංගවල වර්ණ නිසා තමන්ට සමාපත්තිය උපදවාගෙන මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් සමත භාවනාව වර්ණනා කළා. බොහෝ සූත්‍රවල මජ්ක්‍ධිම නිකාය ගත්තත් අංගුත්තර නිකාය ගත්තත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානය දක්වා
තවත් බොහෝ තැන්වල නිය සංඥා නා සංඥා යතනිය දක්වා අෂ්ට සමාපatti. ඒ වගේම ඒවා පාදක කරගෙන දිබ්බ චක්කු දිබ්බ සෝත කුබ්බේ නිවාසානුස්මති පරිච්ඡ විඥාන ඥාන විවිධේ මනෝමය විද්‍යාදී ඒ සමර්ථකම් එහෙම නැත්නම් අපි කියනවා ඒවට අභිඥා මේ අභිඥාවන් පාත් උපදවාගෙන ඒවා ප්‍රගුණ කරගන්න හැටියට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ විදිහට සමත භාවනාවෙන් විවිධාකාරයෙන් හපංකම් දක්වපු ඒ සංඝයා වහන්සේලාට අවසානයේ කියන්නේ මෙන්න මේ විදිහට ඔබේ සමාධිය තිවර වුණා. මෙන්න මේ විදිහට මේ ක්‍රීඩා කරලා සමත ක්‍රීඩා කරලා ඒවෙන් සමාධිය ප්‍රතිෂ්ඨාව ලැබුවාම ඔබේ සිත නැඹුරු කරන්න ආශ්‍රය කිරීම පිණිස එතෙක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිත සාන්ත කරගන්න හැටි ඒකාග්‍රතාවය කියන හැටි මේවාට කියන්නේ සියල්ලම සමාපත්තිය නැත්නම් ධ්‍යාන සමාපත්තිය. ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරනවා නම් යම් කෙනෙක් කාලයේ මිදංගු වෙන බැවින් අපි හදිසියෙම විපස්සනා කළ යුතුයි කියලා ඒකේ වරදක් නැති වුණත් උත්සාහ කරලා බලලා තමන්ටයින් ප්‍රගතියක් වැඩි නොපෙනෙනවා නම් වහාම සමථයට යයි. බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා පුද්ගලයෝ කීප දෙනෙක් ගැන ඒ පුද්ගලයෝ සමතේ ඇති විපස්සනාව නැති විපස්සනාව ඇති සමතේ නැති සමත විපස්සනා දෙකම නැති ඒ අය අරමුණු කරලා කිව්වා වහ හිසගිනි ගත්තෙක් වගේ මුහුණිවත ගිනි ගත්තෙක් වගේ තමන්ගේ ඒ නැති දේ මම කරලා ඇති කරගන්න ආශ්‍රේෂය කරන්ට ඔබ හිත නඹුරු කරන්ට බැහැ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මූලික වශයෙන් නැති වෙන විපස්සනා ඥාන මූලික වශයෙන් අපිට සමතය පිළිතුවා ගත්තොත් තමයි මෙන්න මේ විපස්සනාවට අපිට හොඳින් මොහොත දෙන්න පුළුවන් වෙන්නේ. වැවක් ඇති කෙනෙක් වැවක් බැඳගෙන වතුර පුරවගත්තු කෙනෙකුට වසර පුරා ඕනෑම කාලයක ග්‍රීස්මේන්තුවට පවා ගොවිතැන් කරලා හොඳින් තමන්ගේ ගොවිතැන් ශාස්ත්‍රීය කරගන්න පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඇහි වැසිදියෙන් ආස්තියෙන් ගොවිතැන් කරනවා නම් වැසි වටින කල් ඉන්න ඕන. වැස්ස තියෙන හැටියට තමන්ට ඒ වෙලාවට ඒ කරගන්න වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ ස්වභාවයෙන්ම මතුවෙන්නේ සමත අරමුණු විපස්සනා අරමුණු ඉස බලාගෙන ඉඳලා හම් වෙන හැටියට ඒ වෙලාවට ඒවා තේරුම් ගැනීමෙන් අපි විපස්සනාවෙන් වර්ධනයක් ලබනවා. සමත යානිකයා එහෙම නෙවෙයි තමන්ට අවශ්‍ය අරමුණු තෝරා බේරාගෙන කැමති විදිහට යෙදෙමින් ඔහුට පුළුවන් වෙනවා විපස්සනාවේ ඉදිරියට යන්න. ඒ නිසා කාටත් වැටෙනවා ඇති තමන් කල් ඇතුව සූදානම් කරගෙන ලබාමුණ බැඳගෙන ඇලවේ සුද්ධ කරගෙන කෙත සකස් කරගෙන ගොවිතැන් කිරීමක් එසේ නැතුව අහස්තියෙන් නිකම් වල් කොටා ගොවිතැන් කිරීමක් කියන දෙකේ වෙනස. ඒ හා සමානම තමයි මේ ප්‍රතිපදාව. ඒ නිසා අපි තුළ සහජයෙන්ම අපි ලබලා තියෙන පෙර සංසාරේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච නැති කෙනෙක් මෙතන නැහැ. දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකෙත් ඉපදිච්ච අය තමයි මෙතන ඉන්නේ. ඒ හුරු පුරුදු කන් නිසා තමයි අද මේ පිරිසක් මෙතන තමාගේ කාම ලෝකයෙන් ඈත් වෙලා උදකලා වෙලා මේ විදිහේ පිළිවෙත් පුරන්නේ. එහෙමනම් මේ බ්‍රහ්ම ලෝකවල ඉන්නකොට අපි සමාපatti නිසායි බ්‍රහ්ම ලෝකෙ ගියේ. වසර ලක්ෂ ගණන් කෝටි ගණන් ඒවැ වාසය කළා මේ සමාපatti තුලින්.
මනුලොවට ආවම මේවා සම්පූර්ණ සිඳිලා නැහැ. මේවා අපේ సంతානවල තියෙනවා යම් ප්‍රමාණයකට නිරූපිත. ඒ නිසා අප විසින් යම් රූපලක් දුන්නොත් බොහෝ විට මේවා නැවත උපදවාගෙන අපේ නිවන් මාර්ග පසක් කරගන්න උපකාර කරගන්න හැකි වේ. නිසා පින්නතුනි සමත භාවනාවේ තියෙන වටිනාකම කවුරුත් දැනගන්න ඕන. නිසා අපි දැන් කල්පනා කළේ මේ සමතේ අපිට කුමක් වෙන අවශ්‍යද? එහෙම නැත්නම් විපස්සනාව පමණක් කරන්න ඕනද? එහෙනම් කරන්න තියෙන වැඩ පිළිවෙල ගැන පුංචි සාකච්ඡාවක් පවත්වන්නයි දැන් අපි උත්සාහ කළේ. චක්කෝම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං. මේ චක්කුව කියන මේ ඇස හරියට නොදන්න හරියට නොදකින රූපේ අජාතං අපස්සං යතහ භූතං. රූපේ හරියට නොදන්නා නොදකින චක්කු විඥාන අජාතං අපස්සං යතහ භූතං. චක්කු විඥාණයද හරියට නොදන්නා නොදකින චක්කු සම්පස්සන අපස්සං යතහ භූතං අජාන. ඒ කියන්නේ චක්කු සම්පස්සයක් චක්කුවේ ස්පර්ශයක් නොදන්නා නොදකින ඇතිසැටියෙන් නොදකින යතහ භූතං. යම් පිටං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා. යම් කිසිමේ චක්කු සම්පස්සේ නිසා චක්කුවේ ස්පර්ශය නිසා උපදිනවාද යම් කිසි වේදනාවක් සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වූ සම්පි අජානං අපස්සං යතහ භූතං. අන්න ඒක හරියට නොදකින නොදන්නා චක්කුස්මින් සාරජ්‍යති රූපේසු සාරජ්‍යති. ඒ නිසා අන්නේ තනත්තා මේ චක්කුවේ රාගයෙන් ඇලෙනවා. ඒ වගේම රූපේ රාගයෙන් ඇලෙනවා. චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු විඥානේ ඇලෙනවා. චක්කු විඥානේ දැනෙනවා. චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඒ කියන්නේ චක්කුවේ ස්පර්ශය දැනෙනවා. යම් පිටං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තස්මින් විසාරයි. යම් කිසිමේ චක්කු සම්පස්සේ නිසා උපදිනවාද වේදනාවක් සුඛෝ දුක්ඛෝ සුඛත් දුක්ඛත් මධ්‍යම වේදනාවක් උපදිනවා. එහි අය. ඒක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කොහොමද? ඔබ චක්කුව හඳුනගන්න ඕනේ. ඔබ චක්කුව දකින්න ඕනේ. යතහ භූතව ඇති සිටියේ. එහෙනම් අපි චක්කුව වගේම චක්කු සම්පස්සේ කොහොමද මේ චක්කුවේ සම්පස්සේ ස්පර්ශය දකින්නත් ඕනේ. ඒ වගේම ඒව නොදකින්න කෙනාට මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති. අනේ ඇසේ ඔහු දැනෙනවා හැරෙන්නේ. එතකොට ඉන්නතුනේ චක්කු සම්පස්සේ සාරජ්‍යති. ස්පර්ශය දැනෙනවා. ඒ නිසා කොහොමද වෙන්නේ? ඒන් ඇති වෙන වේදනාව. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා. ඇසෙන් රූප බැලීම නිසා යම් සුඛ වේදනාවක් ඔබට ඇතිවෙනවා. ඇති වෙනවා, දැනෙනවා. ඒත් මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් අපි මේ ඇහැ දකින්න ඕනේ, මේ ඇහැ දැනගන්න ඕනේ. මේ සම්පස්සේ දකින්න ඕනේ, දැනගන්න. අන්න එහෙම යථාභූතව අපි දැනගත්තොත් දැකගත්තොත් තමයි මේ ඇසේ ඇති වෙන්නේ. සබ්‍රයන් වහන්සේ දේශනා කරනවා තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සමූලස්ස අස්සාදාන පස්සිනෝ විරතෝ ආයකින් පංච පාදානස්කන්ධා උපචයන් ගච්ඡති. මේ විදිහට රූපය වැලිලා ඒ සම්පස්සේ ඇලිලා ඒ වගේම ඇසේ ඔබ රාගයෙන් ඇලිලා එහෙම ඉන්නවා නම් එහෙම කියන කෙනාගේ පංච පාදානස්කන්ධය ආයතින් උපචයන් ගච්ඡති. අනාගතේ වර්ධනයටපත් වෙනවා. පංච පාදානස්කන්ධය ප්‍රහීණය කරන්ට ඒ නැති ඇති නොවන්ටයි අපි බලාගත යුත්තේ. තණ්හාචස්ස කෝනෝ භවිකානන්දිරාග සහත්තා තත්තා විනන්දින්. ඒ තන ඇලෙන රාග සාගත
ඒවා නන්දනය කරන නැවත උප්පත්තිය ඇති කරන සාචස්ස පවද්දති. අන්නේ වාසියල්ලම පින්නතුන් හොසෙයින් වැඩෙන. තමාගේ අනාගතය ඒ වගේම තණ්හාවක් තියනවාද නැවත නැවත අපිට උප්පත්තිය ඇති කරන නන්දි රාග සාගත. ඒකේතන රාගයෙන් යන්නේ තණ්හාවක් තියනවාද පුනර්භව ඇති කරන මේ තණ්හාවක් තියනවාද සතත ප්‍රාවිනන්දි සාචස්ස පවද්දති කියන්නේ ඒකත් වැඩෙනවා. තස කායිකාපි තරතා පවත්තන් චේතසිකාපි තරතා පවත්තන්. ඔහුගේ කයේ තරතේ කියන්නේ කයේ පීඩා බර බව ගුරුස් බව කියන මේ වෙහෙස කර තත්ත්වයේ වැඩෙනවා චේතසිකාපි තරතා පවත්තන්. එතකොට ඔහුගේ සිතේ මේ තත්ත්වය ඇති වෙනවා. කායිකාපි සංතාපා පවත්තන් චේතසිකාපි සංතාපා පවත්තන් සංතාපයක් ඇති වෙනවා කයේ සිතේ. කායිකාපි පරිලාහ පවත්තන් චේතසිකාපි පරිලාහ පවත්තන් කයේ සිතේ උනගතියක් ඇති වෙනවා. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පරිසංවේදී. ඒ නිසා කායින දුක් වෙනවා මානසික දුක් වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් කරන්නේ ඇයි මේ විදියට අපිට හරියට ඇහැ දකින්න බැරි නිසා තමයි මේ සියලුම දුක්. අපි මුළු දවස් පුරා ඇහෙන් කරන්නේ මේ දේමයි. රූපයක් දකින්නවා රූපයේ වේදනාව කියන්නේ රූපයක් පිළීම. රූපයක් දැකීම සුද යෝනිසෝ මනසිකාරයක් නැති තැනත්තා ඒ ව්‍යංජන ගන්නවා අනුව්‍යංජන ගන්නවා නිමිති ගන්නවා කියලා මේ ඉස්සෙල්ලා සඳහන් කළා. ඒ නිසා අසරගිය යුතුයි. ඒ වගේම රූපේ සාරජ්‍යති රූපේත් අපි ඇලෙනවා. රූපේ තියෙන බාහිර. බාහිරින් දකින්න රූපේත් අපි ඇලෙනවා. ඒ නිසා රූපයත් අසත් හේතු කොටගෙන උපදින යම් සංපස්සයක් ඇති වෙනවා. ඒකෙත් අපි ඇලෙනවා. ඉන්නන් සංගති පස්ස මේර අසත් රූපයක් විඥානයක් නිසා තමයි ඇති වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි මුළු ජීවිත කාලය තුළම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ උත්තර කියන මේ පංචකාම අපි ප්‍රයෝජනෙ නොසලකා නුවණින් නොබලා පරිහරණය කිරීම නිසා අපි නොදැන අනන්ත වූ දුක් අප තුළට ගලා එනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්වන්නේ කරේ. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. කාය දුකත් විඳිනවා මානසික දුකත් විඳිනවා. එහෙනම් අපි මේකෙන් ගැලවෙන්න ඕන. දක්කොංච කෝ භික්ඛවේ ඥානං පස්සං යතහ භූතං. යම්කිසි කෙනෙක් ඇහැ හොඳින් දකිනවා නම් දැනගන්නවා නම් යතහ භූතං. එතිසැටි රූපේ ඥානං පස්සං යතහ භූතං. රූපයෝද දකිනවා නම් දැනගන්නවා නම් එතිසැටි චක්කු විඤ්ඤාණ ඥානං පස්සං යතහ භූතං. චක්කු සම්පස්සං ඥානං පස්සං යතහ භූතං. යම් පිටං චක්කු සම්පස්ස පච්චය උප්පත්ති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා සම්පි අස්සංගතා භූතං. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි යම් කෙනෙක් අසහරියට දකින්නවා නම් දැනගන්නවා නම් රූපය ඇතෙල්ල වෙන රූපයන් හරියට දැනගන්නවා නම් දැක ගන්නවා. ඒ වගේ මේ නිසා හට ගන්නා වූ චක්කු විඥානය කියන ඒ සිත අපි දැක ගන්නවා නම් දැනගන්නවා නම් ඒ නිසා චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං කියන්නේ ඉන් ඇති වෙනා වූ වේදනාව කියන රූපයේ දැකීමත් අපි හරියට තේරුම් ගන්නවා නම් දැක ගන්නවා නම් එනම් වින්නතුනි චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා සම්පිජාන අස්සංගතා භූතං. චක්කුස්මින් නසාරජ්‍යති. අන්නේ කෙනා හරියට දැක්කොත් හරියට දැනගත්තොත් ඇස ඕන් ඇසේ ඇලෙන්නේ නැහැ. රූපේ සුනසාරජ්‍යති. ඒ රූපයත් හරියට දැක්කොත් දැනගත්තොත් රූපේ ඇලෙන්නේ නැහැ. චක්කු විඥානේ නසාරජ්‍යති. චක්කු විඥානේ ඇලෙන්නේ නැහැ. චක්කු සම්පස්සේ නසාරජ්‍යති. යම් පිටං චක්කු සම්පස්ස පච්චය උප්පත්ති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තස්මින් විනසාරති. ඒකට මේ විදිහට
ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මුල්ලස්ස. මේ විදිහට චක්ඛුයෝ චක්ඛු විඥානයේ සම්පස්සේ රූපය ආදී ඒ රාම වශයෙන් ඇලුනේ නැති ඒක දැනුනේ නැති එහි මොළා නෝන් ආදීනවාන පස්සෝ විරතෝ ආදීනවාන පස්සිනෝ විරතෝ. ඒකේ ආදීනව දකින්න යථාභූතව දකින්න ආයතින් පංච පාණ්ඩාන කන්දා අපිටයන්ගච්ඡාන. අන්නේ තනත්තාට පින්නතුනේ ආදීනවානුපස්සනාවෙන් විහරණය කරන තනත්තාට මේ පංච පාදාන කන්දේ ආයතින් අපිටයන්ගච්ඡ අපවෙන දියලා. ඒ නිසා පින්නතුනේ අපි විසින් කළ යුත්තේ අපචේතයි මේවා යවන්තු උපචේ නෙමෙයි. තණ්හා චස්ස පොණෝ භවිකානන්දි රාගසා තත්‍ර තත්‍රාපි නන්දිනේ සාචස්ස පහේයති. ඔබ තිබුණා නම් අර නැවත පුනර්භවය ඇති කරන ඒතන රාගයෙන් නැදෙන ඒතන අභිනන්දනය කරන යම් සිටින ඔබ තිබුණා නම් තණ්හාව ඒකත් පහේයති. ඒක ප්‍රහාණය වෙලා තස්ස කායිකාපි දරතා පහේයන්ති චේතසිකාපි දරතා පහේයන්ති. කායේ සිතේ දෙකේම දරතේ ප්‍රහාණය වෙනවා. කායිකාපි සංතාපා පහේයන්ති චේතසිකාපි සංතාපා පහේයන්ති. ඒක සංතාපය ඒකත් හරියට වුණා වගේ දෙයක්. සංතාපේ විදෙත් ඇති වෙනවා ගතෙත් ඇති වෙනවා සංතාපේ. ඒ සංතාපය ප්‍රහාණය වෙලා යනවා. කායිකාපි පරිලාහා පහේයන්ති චේතසිකාපි පරිලාහා පහේයන්ති. පරිලාහය කියන්නේ දැවීම. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පරිසම්වේදී. අන්න පින්නතුනේ ඒ තැනත්තා හොඳට මේ විදිහට ධර්මානුකූලව ඇසිරෙනවා. ධර්මානුකූලව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීට මුහුණ දෙනවා. උද කායික සුඛයත් ඇති වෙනවා මානසික සුඛයත් ඇති වෙනවා. පරිපූර්ණ වෙච්චා. ඊටම ලේසි වැඩක්. හැබැයි මොදෙන කිරීම නිසා අනන්තවත් අප්‍රමාණවත් කුතික අකුසල දිනපතා සිදු වෙනවාද කියලා දැන් හිතලා බලන්න. මේ විදිහට නම් අපේ ශරීරයට මේ විදිහට දුක් දෙනවා නම් මනසට දුක් දෙන විදිහේ ආදීනව ඇති වෙනවා නම් අපේ ඇස ආරක්ෂා නොකිරීම නිසා, කන ආරක්ෂා නොකිරීම නිසා අද ලෝකේ නවීන ලෝකයේ තාක්ෂණය තුළින් දකින්න අහන දේවල් වලින් කොතෙක් නම් අපේ ශරීරයට දුක් ලැබෙන පංච උපාදානස්කන්ධය වර්ධනය වෙනවා. දුකෙන් දුකට හිතගත පමනවන සත්‍යයක් ඇති වෙනවා කියලා මෙයා හිතා ගන්න. නමුත් මේ වෙලාවේ අපේ තියෙන පෙර කුසල් බලය යම් හේතුවක් නිසා අපිට මේ අවස්ථාවේ මේ දුක් පීඩා නොදැනුණා. මතුමත්තේ පින්නතුන් මේ අකුසල චේතනා නිසා අපිට ඇති වෙන්නේ දුක. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම දුකක් ඇති වෙන්නේ? මොකද්ද සාධාරණත්වය? මනුෂ්‍යත්වයේ ලැබියා පිටින් කරලා සමලවෝ මනුෂ්‍යත්වයේ තුලින් අපිට ලැබෙන මේ සැපත අපි විඳ ගන්න මේ දේ ඇයි ඒක අවශ්‍යයක්? ඒක බුදුරජාණන් වහන්සේට උත්තර දෙන්න බැරි ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකේ පවතින දේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද්දක් නෙවෙයි. ඒ නිසා අපි විසින් හොඳින් දැනගන්න ඕනේ රූපයක් ඇසත් ඊන් පහළ වෙන සේරම වේදනාව ඒ වගේ මේ විඥානය ආදී කොට ඇති සියල්ලම දකින්න. මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා කිව්වේ දර්ථයක් නැති වෙනවා. කායික දර්ථයක් මානසික දර්ථයක් පරිලාහයක් ඔක්කොම නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝකාය සුඛම්පි චේතෝ සුඛම්පි පරිසංවේදී. අනේ කායික සුඛය මානසික සුඛය තියෙනවා. අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්නේ අපි 100න් තියෙන පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු යා තථා භූතස්ස දික්ටි සාස්ස හෝති සම්මා දිට්ඨි. යා තථා භූතස්ස දික්ටි සාස්ස හෝති සම්මා දිට්ඨි. යම් කිසි විදිහේ එවැනි යථාභූත දෘෂ්ටියක් දර්ශනයක් තියෙනවා
අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. යෝ තථාගත සංකප්පෝ සාස්සෝති සම්මා සංකප්පෝ. ඔබට මේ විදිහේ යම් සංකල්පනාවක් තියනවාද ඇතිසැටියෙන් දකින්න. මෙන්න මේක තමයි සම්මා සංකල්පය. යෝ තථාගත ආයම් එනකට ඔබට එහි තුල යම් කිසි උත්සාහයක් ව්‍යායාමයක් තියනවාද? සාස්සෝති සම්මා වාය. ඒක තමයි සම්මා වාය. යතතහ භූතස්ස සති සාස්සෝති සම්මාස. ඔබ යම් සතියක් තියනවාද මේ දේ කරද්දී? මේ විදිහට හිත යොමාගෙන ඒ දර්ශනයට මෝන දෙමින් නුවණින් බලමින් ඒවා තෝරා බේරා ගනිමින් යෝනිසෝ මනසිකාරයේ කෙලෙස් උපදින්න නොදී ඇස රකින්න හිත රකින්න ඒ වගේ ඇස රකින්න ඒ වගේම කන රකින්න කය මේ ආදී රකින්න පුළුවන්. අන්නේ සතිය තමයි සම්මා සතිය. යොතතාවුසස සමාධි ශ්වාසෝති සම්මා සමාධි. ඒවා යථාභූත වශයෙන් දකින්න ඔබට යම් සිවිදී සමාධියක් තියෙනවා, චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා, ඒක සම්මා සමාධි. උද්වේගෝ පනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ පරිසුද්ධෝ හෝති. ඉනිසා කල්ැතුම ඔබේ කාය කර්ම, වචී කර්ම, ඒ වගේම ආජීව. ඉන්නතුනේ කාය කර්ම, වචී කර්ම, සම්මා ආජීවෝ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි කාරණා තුන. දැන් අපි කාරණා හතරක් දැන් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි කාරණා තුන තමයි සීල. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධි. මේක තමයි කියපු කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ පරිසුද්ධෝ. ඒවා කල් ඇතුළම පිරිසිදු භාවයට පත් වෙනවා. ඒවමස්සායම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණං. මෙන්න මේ විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා. මේක වැදගත්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය කියලා දෙයක්. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිස්ථාව ලැබලා තමයි අපි මේ විදිහට විපස්සනා ආදී කියමු. සිත වඩන් වායම් කරන්. ඒ නිසා ඒ දිනුවටපත් වෙනකොට අවසානයේදී ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්පත් වෙනවා. මේ මුද්‍රයන් වහන්සේ තවදුරටත් මේක වර්ණනා කරනවා. තස්ස ඒවං ීමං අරියං අට්ඨංගිකං මග්ගං භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. අන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම් චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සතර සතිපට්ඨානයම භාවනාවෙන් දිනුවට කරනවා, සම්පූර්ණත්වයට කරනවා. චත්තාරෝපි සම්මප්පදාන භාවනා පරිපූර්ණං ගච්ඡanti. તો සම්මප්පදාන කියන්නේ පිළිවෙලදී නොකස්පට වීර්යයක් තියෙනවනේ. නූපන් අකුසල් නීපදීමට, උපන් අකුසල් ප්‍රහාණයට, නූපන් කුසල උපදවා ගැනීමට, උපන් කුසල වඩවා ගැනීමට කියන සම්මප්පදානෙ තියෙනවා. මේ භාවනාවෙන් සම්පූර්ණත්වයට පත් වෙනවා. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූර්ණං ගච්ඡanti. તો ඉද්ධිපාද මේ වගේ පින්නතුනි පංචක ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණං ගච්ඡanti. පංච බලානි පරිපූර්ණං ගච්ඡanti. සත්තටි බොජ්ජංගා පරිපූර්ණං ගච්ඡanti. සත්ත බොජ්ජංගයත් එනම් පින්නතුනි මේ කරන කර්මය නිසා අපේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වෙනවා. උදේ වෙනම අපිට සත්ත බොජ්ජංග වඩන්න කියලා තියෙනවා. පංච ඉන්ද්‍රිය වඩන්න මේ සියල්ලම වැඩිම එකම කාරණයක්. එහෙනම් අපි යෝනිසෝ මනසිකාරයෙන් හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වැඩුවොත් පින්නතේ ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන් පත් වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි දකින්නේ කොහොමද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්
ඒ ආදාශය අපි කන්නඩියේ ප්‍රතිබිම්බය බලලද මේ හැදකින්නේ. කොහොමද අපි රූපයක් දකින්නේ? මේ රූපය අපි ඉදිරියේ තියෙන රූපයේ පමණක් කියන ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍ය විවහාරයෙන් අපි රූපය කියන්නේ අපි ඉදිරියේ තියෙන ඕනම රූපයක්. ජීවි අජීවි. ඇසනම් බින්දුනේ මේ ඇසමයි. මේක මසස කියලා කියනවා. මේකේ තියෙනවා ප්‍රසාදයේ චක්කු ద్వාරයක් තියෙනවා. ඒ වගේම ප්‍රසාදයේ නිසා තමයි චක්කු ద్వාරය ඇති වෙන්නේ. චක්කුංච පස්සං කිව්වොත් අපි බින්දුනේ චක්කුව කියන්නේ ඇහනම් ඇහ දකින්නේ කොහොමද? ඇහ දකින්න පුළුවන් උදරේ දිහා බලාගෙන. ඇහ දකින්න පුළුවන් නාසිකාග්‍රාව දිහා බලාගෙන. ඇහ බලන්න නම් ඇහ දිහා බලන්න. මේ නිසා අපිට මේ භාවනා කිරීමේදී අපි මූලික වශයෙන් නාසිකාග්‍රාව හෝ උදරේ හෝ පාදක දෙවිනි අපි භාවනා වෙදුවා. අපි අවසානයේ අපේ අවධානය චක්කුසෝත ගාන කිව්වා කාය කියන මෙන්නේවටත් යොමු කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මනසට යොමු කරන්න වෙනවා. මනින්ද්‍රිය අපි කොහොමද දැනගන්නේ? මනෝ සම්පස්සේ කොහොමද දැනගන්නේ? ඒ නිසා මනස තියෙන්නේ කොතනද කියලා අපි දැනගන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ අපි ඇස් දැනගන්න ඕනේ නම් නිකම්ම පුළුවන් කමක් නැහැ. අපි ඇස් දැනගන්න ඕනේ නම් ඇසේ තියෙන රූප දකින්න. ඇසේ තියෙන රූප දකින්න නම් අපි සමාධියකින් ඇහැ දිහා බලන්න ඕනේ. අපි ඇහැ දිහා බලලා ඇහි තියෙන මහා භූත රූප දිහා බලනකොට තෝරලා දෙලා ගන්නකොට පින්නතුනි ඇහැ බින්දෙනවා. ඇහැ බින්දලා ඇහි තියෙන රූප කොටස් ප්‍රදර්ශනය වෙනවා. ඇහි තියෙන රූප කොටස් මොනවද කියලා චක්කු කියන්නේ දර්ශනය කරන තැන. ඒ නිසා පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඒ වගේම චක්කු ප්‍රසාද ජීවිතෙන්දී චක්කු ප්‍රසාදය කියලා තියෙනවා. අංගයක් මෙන්න මේ චක්කු ප්‍රසාදයේ තමයි රූපේ එල්ලෙන්නේ. ඒකෙන් තමයි රූපේ දැක ගන්න. ඒකේ තමයි සංපස්සේ ඇති වෙන්නේ. අපි චක්කු ප්‍රසාදයේ නොකරන චක්කු ඇහැ දකින්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ ඇහි තියෙනවා පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ භාව රූපයේ කියලා ඉස්තිව කුසභාවයක්. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා අපි ඇහැ දිහා බලපුවාම අපිට පේන්නේ මෙන්න මේ භාව රූපයේ ස්වභාවය නිසා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය කාය ප්‍රසාදයේ තියෙනවා. කාය ප්‍රසාදයේ නිසා තමයි ඇහැට අත ගන්නට ඇහැ දැනෙන්නේ. රොඩක් ගියාම ඇහැ කෙවෙන්නේ. ඇහි තියෙන ස්වභාවය අපිට වැටෙන්නේ දැනෙන්නේ සංවේදීතා ගන්න ඇහැ තුලින් කාය ප්‍රසාදයේ නිසා. වගේම රූපේ ගන්නේ ඒ තියෙන ඇසේ තියෙන චක්කු ප්‍රසාදයේ නිසා. ඒකට අපි මේවා දකින්නේ නැත්නම් අපිට පුළුවන් වෙනවද චක්කු සම්පස්සේ වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි මේ භෞතික ලෝකයේ සාමාන්‍ය වශයෙන් ඉන්ද්‍රියෙන් දකින රූප හරියට මේවා පරිහරණය කරමින් ඒවාට මුහුණ දෙන අතරේ විමුක්ත සමාධිමත් දැනට තැන්පත් වෙලා තමා විසින් වඩලා යම්කිසි සමාධියක් උපකාර කරගෙන මෙන්න මේ ඇස විශ්ලේෂණය කරන්න ඕනේ. මේ ඇස විශ්ලේෂණය කරනකොට තමන්ට පේනවා චක්කු ප්‍රසාද. චක්කු ප්‍රසාදයේම තියෙනවා චක්කු ඒ දසක කලාප කිනේ රූප අතර තියෙනවා වර්ණය. මේ යෝගියාට පුළුවන් මේ වර්ණය කියන්නේ රූපයක්. වර්ණය කියන්නේ ආලෝකයක්. මෙන්න මේ වර්ණය අර චක්කු ප්‍රසාදයට යොමු කරනවා යෝගියා විසින් මානසික. මේ විදිහට යොමු කරනකොට ඒ දෙකේ ස්පර්ශය වෙනකොට ඉන්නතේ චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥානය දැනගන්න. චක්කු සම්පස්සේ කියන්නේ තින්නම් සංගති පස්සෝ. චක්කුව ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් ඒ රූපයක් ඊයේ ඇති වෙච්ච විඥානයක් තුනේ එකතු චක්කු සම්පස්සේ කියන්නේ. මෙන්න මේ චක්කු සම්පස්සේ නිසා ඇති වුණේ කොහොමද? සංපස්සජා වේදනා.
संपස්සපච්චය උපජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා ඒ නිසා චක්කු සංපස්සේ නිසා තමයි සිදු වෙන්නේ අර වේදනාව දැනගන්න. අන්නේ වේදනාව යෝනිසෝ මනසිකාරයක් නැත්තම් මේ වේදනාව ඇලෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව ඇලෙන්නේ නැහැ යෝගාවචරය දන්න නිසා යෝනිසෝ මනසිකාරයෙන් බලන නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් වෙන තුනේ රූප විග්‍රහ කරන්න. රූප පරිච්ඡේද කියන්නේ රූප පරිච්ඡේද කියන්නේ මේක. ඒ නිසා පින්නතුනේ අපි රූප පරිච්ඡේද කරන්න ඕනේ නාම රූප පරිච්ඡේද නොකර අපිට ධර්මය අවබෝධ වෙන්නේ. රූප පරිච්ඡේද කරන්න මුළු ශරීරයේම තියෙන රූප වර්ග ගොඩක් තියෙනවා. එහේ තියෙන වෙන ආකාරයකට. එතන තියෙන්නේ චක්කු ප්‍රසාදයේ ඒ වගේම සෝතේ තියෙන්නේ සෝත ප්‍රසාදේ. මේ විදිහකින් කයේ තියෙන පින්නතුනි කාය ප්‍රසාදේ විතරයි. කයට පේන්නේ නැහැ රූප, කයට ඇහෙන්නේ නැහැ ශබ්ද, කයට දැනෙන ස්පර්ශය විතරයි රස දැනෙන්නේ නැහැ කයට. ඒවා දැනෙන්නේ දිවට. දිවේ තියෙනවා කාය ප්‍රසාදේ නිසා රස දැනෙනවා. කාය ප්‍රසාදේ නිසා ස්පර්ශය දැනෙනවා. ඒ වගේම ජීවා ප්‍රසාදේ නිසා අපේ රස දැනෙනවා. ඒ වගේම නාසයේ තියෙනවා ගාන ප්‍රසාදයක්. කාය ප්‍රසාදේ නිසා ස්පර්ශයක් දැනෙනවා අපිට සුවඳක් දැනෙනවා. මනසට අපි සිතේම කොළොත් පින්නතුනි මනස තියෙන හදවත. අපි මේ විදිහට අපේ ඥාන ආලෝකයේ හරවනවා හදවතට. හදවත විශ්ලේෂණය කරනවා හදේ බලලා මේ බලනකොට අන්න එතනින් දකිනවා හොඳ රූපේ. මේ හොඳ රූපේ තමයි පින්නතුනි අපේ සුඛ දුක්ඛ ඔක්කොම ගැප්පෙලා තියෙන්නේ. අපි මේ ජීවිතයේ කරන කියන සෑම සියලු දෙයක්ම අපි තැන්පත් කරන්නේත් උතන. ඒවා ඔක්කොම ඒ චිත්තවල සම්පූර්ණ වශයෙන් භවංග චිත්ත ප්‍රසාර ප්‍රවාහය තුළ මේවා ගැටෙනවා. ඒ නිසා පින්නතුනි හෘදේ වස්තුව දිහා බලලා හදවතේ තියෙන විඥානය අපි දැනගන්න. මනෝ විඥාන, මනෝ සංපස්සේ. මෙන්න මේ විදිහට පින්නතුනි අපිට පුළුවන් වෙනවා නම් රූප පරිග්‍රහ කරන්න. මේ විදිහට අපිට පුළුවන් වෙනවා නම් ඊළඟට නාම පරිග්‍රහ කරන්න නම් අපි බලන්න ඕනේ නාමයේ වේදනාව කියන්නේ පින්නතුනි නාමයක්. සංඥාව කියන්නේ නාමයක්. ඒතකොට නාම රූප දකින්න අපිට මෙතන පුළුවන් වෙනවා. සංපස්සේ නිසා පස්සේ කියන්නේ නාමයක්. වේදනාව කියන්නේ නාමයක්, සංඥාව කියන්නේ නාමයක්, විඥානය කියන්නේ නාමයක්. ඒ නිසා ඇස තුළ මේ ඔක්කොම නාම රූප පරිච්ඡේද වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් අපි ගහනේ පමණක් අරගෙන අපි නියුත් ආනාපාන සති භාවනාවේ යෙදෙන කෙනෙක් නාසයේ පමණක් කේන්ද්‍ර කරගෙන කළොත් උට කාය ප්‍රසාදයේ දැනෙනවා. නිසා ඒ තුලින් දැනෙන නාම රූප පරිච්ඡේද කරගන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් පිම්බීම හැකිලිම ආදී ඒ භාවනාවක යෙදෙනවා නම් උදරයේ කේන්ද්‍රය කරගෙන එයාට කාය ප්‍රසාදයේ තුලින් ඇතිවෙන මේ වේදනාව දැක ගන්න, විඥානය දැක ගන්න, ඒකටත් පුළුවන්කම තියෙනවා. නමුත් පින්නතුනේ මේවා මුළු කය පුරාම වීදෙන ස්වභාවයක් තියෙනවා. උදරයේ කේන්ද්‍රය කළත්, නාසිකාග්‍රය කේන්ද්‍රය කළත්. යෝගාවචරය ප්‍රවීණත්වයේ ලැබෙනකොට මේ නාම රූප මුළු ශරීරයේ පුරාම දැක ගන්න පුළුවන්. නමුත් අසකරණාසේ ජීවාදී දකින්න නම් වෙන් කරලා දකින්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා මේවා බලන්න කියලා. ඒ නිසා අපි බලන්න නම් ඇස වෙනව බලන්න ඕනේ, නාසය වෙනව බලන්න ඕනේ, කන වෙනව බලන්න ඕනේ. මේවා ධර්මයේ සඳහන් වෙන සූත්‍ර පිටකේ. ඒ නිසා අපිට මේ තත්ත්වය ලබන්නේ. මේ විදිහට රූප පරිග්‍රහ කරන්න නම් හොඳ සමාධියක් ඕන. අන්නේ සමාධිය අපි කාලයතු පිටවා ගත්තොත් ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ නාම රූප පරිච්ඡේදය කරන්න ලේසි. නාම පරිච්ඡේද රූප පරිච්ඡේද කියන්නේ ඒ රූපේ නිසා ඒ ප්‍රසාදයේ නිසා උපදිනවා ප්‍රසාදයක් රූපයක්. ප්‍රසාදයේ එල්ලෙන දේ රූපයක්. ඒ තුලින් ඇති වෙන විඥානය ආදීන. නිසා නාම රූප පරිච්ඡේදය අසතුල නාසයේ වගේම දිවාදී හැම ස්ථානයකම දැක්කම යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා.
ඒ නිසා දැනීමත් දැකීමත් කියන දෙකම සම්පූර්ණ වෙනවා මේ සෑමතැන. සකලයේ කුමක්ද අප විසින් වොම් ඉවසීමේ සමාධි වැඩිවීම සුදුසුයි. ඉන්නතේ සමාධි වඩපු පුද්ගලයාට පහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමාධි වඩන්නේ. සමාධින වඩා යුගනන්ත වශයෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. යුගනන්ත කියලා කියන්නේ පින්නතුනි. අපි සමාධි අරමුණක ඉන්නවා. සමාධි අරමුණේ යම් වෙලාවක් ඉන්නකොට එක්තරා ප්‍රමාණයකට හිත තැන්පත් වෙනකොට සමහර යෝගීන්ට ඉබේම විරායාසයෙන් ධාතු කර්මස්ථානයේ පහළ වෙලා මොකද දැනෙන්න පටන් ගන්නවා කියන ලක්ෂණ. මේ විදිහට මේක ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. නැවතත් මේක සමාධිය පිළිහෙනවා පින්නතුනි. විපස්සනා වේදනවල සමාධිය ගන්න බොහොම අමාරුයි. සමාධිය ඉක්මනට වැටෙන්නේ මොකද? විඩාව නිසා. නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ පිටුවගත් සමාධියකින් විපස්සනා කරනකොට මේ තත්ත්වෙ ඉන්නේ නැහැ. ආවත් ඔබට පුළුවන් తాවකාලිකව ආසනීය වෙනස් නොකර. ඒ සමාපත්තියකට විනාඩි කිහිපයක් සමවැදලා විවේකාරී. නැවතත් ඊමතු වෙලා අරමුණට මුහුණ දෙන්න. ඒ නිසා අපි යුගනාත වශයෙන් කිරීමේදී ඔබට පාලනයක් නැහැ. සමාධිය ටිකක් දුරට යන සමාධිය එනහිටිනවා. මේ සමාධිය එනහිට පෙරාවට යෝගාවචරය කනස්සලටපත් වෙනවා. අනේ මගේ භාවනාව කරන ටිකක් වෙලා තිබුණා දැන් නෑ. ඉතින් ඈනුම් යනවා. නිදිමත එනවා. කම්මැලි හිතෙනවා. එපා වෙනවා. පත්කලේ රමල ගහන්න හිතෙනවා. ගුරුවරයා හොයාගෙන යන්න හිතෙනවා. ඔක්කොම හිතේ තායින්නවා. ඒ නිසා පින්නතුනි ඒ යෝගාවචරය ඒ වෙලාවේ තුස්නින් භූතවේ තත්ත්වයේ මෙනෙහි කරමින් එතන වාඩි වෙලා වුණ නැවත සමාධිය හෝ විපස්සනාවට ගන්න. මෙන්න මේ විදිහට තමයි යුගනන්ත වශයෙන් සමාධිය සහ විපස්සනා විදිහට ඇදෙන්නේ. නමුත් පින්නතුනි කාල් ඇතුව අප විසින් යම් සමාධියක හිත පිටව ගත්තා නම් ප්‍රගුණ කළා නම් අන්න ඒ තත්ත්වය ඇති පුද්ගලයාට නාම රූප පරිච්ඡේදයේ තාම පහසු වෙනවා. නාම රූප පරිච්ඡේදයේ විතරක් නෙමෙයි පින්නතුනි පච්චේ පරිග්‍රහ කියන්නේ පටිච්ච සමුප්පාද. මොකක් නිසාද මේක ඇතුළේ වේදනාව මේ වේදනාව ඇතුළේ කොහොමද නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශයේ පාදකුණේ මෙන්න මෙවයි. මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ වේදනාව ඇති වුණා. ඒවා ප්‍රහීනේ වෙලා වැඩි වෙලා පවතින්නේ නැහැ පින්නතුනි මේ රූප එකක්. මේ රූප හට ගන්නවා ඒකම පවතිනවා බඳ වෙලා යනවා. පිළිම නැතිවීමක් තියෙනවා. ඒ නිසා එයින් හටගත්තා වූ වේදනාවක් ඒ වගේම නැසී යනවා. සයෝගාචරය දක්වන යම් හේතුවක් නිසා උපදිනවද මේක හේතුව නැති වෙනකොට මේකත් නැති වෙනවා. නිසා හොඳ සමාධියක් ඇති යෝගාචරයෙන්ට මේ භාවනා කිරීම පහසුයි කියන කාරණේ තමයි අපි මේ අද මේ පෙන්වලා දෙන්න උත්සාහ කළේ. ඉතින් අපිට තියෙන්නේ මේ විදිහට භාවනා කිරීම නිසා තමන්ට ලැබෙන ඒ ඥානෙ විවිධයි. පිටවරුත් අහලා තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ අවබෝධ ඥානය ඉතාම ගැඹුරුයි. කෙටි බණපදයක් කියවම බුදුරජාණන් වහන්සේ ඒකේ ගැඹුරු විදියට ප්‍රකාශ කිරීමට දානවා. ඒ දිගහැරව විස්තර කරන්නට දානවා. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්නවා පළවෙනිම දේශනා කළ මංගල දේශනාව කොහොමද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තාම කිව්වේ. ජාති විදුක්ඛ ජරා විදුක්ඛ කියවයින් ඊට කිව්වේ නෑ මොකක්ද? ජාතිය කියන්නේ මොකක්ද කිව්වේ නෑ ජරා කිව්වේ නෑ. ඒ නිසා පින්වතුනි පසු කාලයක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලවා දේශනා කරනවා. උන්වහන්සේ ප්‍රශංසා කරලා නැගිටලා ගියාම සංඝයාරණය කරලා උන්වහන්සේ දේශනා කරනවා. සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රය කියන්නේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තර දේශනාව. ඉතින්දි තමයි කියන්නේ ජාතිය කියන්නේ මොකක්ද? ජරාව කියන්නේ මොකක්ද? මේ ජාතිය කියනවා ජාති සංජාති කන්දානම් පාත්භාව ආයතනානම් ප්‍රතිලාභ මේ විදිහට ජාතිය කියන්නේ උප්පන්ති මෞපුසිත බහැලා ජාති සංඥා ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනකොට ජාති ඒකම ශරීරදී පහළ වෙනකොට ඉතුරු ඉන්ද්‍රියන් පහත් එක්ක එකතු වෙනකොට
ඉන්ද්‍රියන් තියෙනවා, කාය තියෙනවා, හෘද තියෙනවා, ඒ වගේම පින්නතුනි භාව තියෙනවා. භාව රූප තියෙනවා, කාය සාධය සහිතව රූප තියෙනවා, හෘද සහිතව තියෙනවා. මොකද හෘදේ නැත්නම් හිත පිළිගන්නේ නැහැ විඤ්ඤාණය. ඒ නිසා 30 ආකාර රූප තියෙන එකට තමයි ජාති. සංජාති කියන්නේ ඊක්කම චිත්තක්ෂණයේදී පහළ වෙනවා සකනාසයේදී. ජාති සංජාති ඔක්කොම මෞකසට බැහැ ගන්නවා. ඒ කලලයට බැහැ ගන්නවා. කලලයක් කියන්නේ පින්නතුදී මෞඛ්‍යස් එකතුවක් සමගම ඇති වෙන වේ කලලයේ මොහොතේම බැහැ ගන්නවා. ඒ නිසා ජාති සංජාති ඔක්කොම අවිනිප්පන්ති අනාපක පිළිතනවා. ඊළඟට තමයි කියන්නේ khණ්ඩානම් පාතුකාව ආයතනානම් ප්‍රතිලාභෝ ඉන්දිය කුමලකාරණ. ඉතින් මේක පැහැදිලිව කියලා තියෙනවා මේ විදිහට ජාති සංජාති කියනවා. ඒ වගේම මරණය කියන්නේ මොකක්ද? ශෝක කියන්නේ පරිදේව කියන්නේ මොනවද කියලා කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන අනුසාරිපුත්ත මහ රහතන් වහන්සේ අදීප්‍ය විස්තර කරා. ඒ වගේම පින්වතුනි එකට හේතුුනේ උන්වහන්සේ මෙන්න මේ විදිහට ඒ ධර්මයේ ප්‍රගුණ කරන කාලේ ඒවා තපස් කරන කාලේ පෙර ආත්මවල අනන්ත අපරිමාණ වශයෙන් මේ ධර්මයේ එක එක ආකාරයට විපස්සනා යොමු කරපු නිසා ඒ වගේම උන්වහන්සේ සීල දේව ත්‍රිවේදයේ ඉගෙන ගත්ත නිසා ඒවා ප්‍රශ්න කළ නිසා උන්වහන්සේගේ දැනුම ගැඹීර වුණා. ඒ වගේම පින්නතුනේ අපි වුණා මේ විදිහට මේවා විශ්ලේෂණය කරලා හොඳින් විස්තර වශයෙන් අපි විපස්සනාවට යොමු කෙරුවොත් යම් දවසක අපිට මාර්ගඵලයක් ලැබෙනවා මේ අවස්ථාවේ ලැබෙන ඥානෙ ඊටම ගැඹීරයි. ඊයන්ට තමයි පින්නතුනේ පුළුවන් වෙන්නේ කෙටි ධර්ම දේශනාවක් විස්තර කරන්න. මහා කච්චාන මහ රහතන් වහන්සේ ළඟට කවුරුත් එනවා. බුදුරජාණන් වහන්සේ බණපදයක් කියලා නැගිටිනවා විස්තර නොකර. ඉතින් මේ අයම මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කියනවා. අනේ ස්වාමීනි අපිට තේරෙන්නේ නැහැ මේ බණපදයක් කිව්වා මොකද්ද මේ? එනවා අහගන්න කියලා විස්තර කරනවා. විස්තර කළාට පස්සේ නැවතත් මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා අපි ගියා මෙන්න මෙහෙම මේ දේ තමයි කිව්වේ. ඕක මම කිව්වත් ඔයිට වඩා පිළිලක්වත් වෙනස් වෙන්නේ නැහැ මහණෙනි. ඔය විදිහටම දාන්න කිව්වා. ඒ නිසා පින්නතුනි අපි හොඳින් මේ ජීවිතේ ওই වෙලාවට අපි කියන්න බැරි ජීවිතේ අපි විසින් හොඳ ආකාරයට යොදන්න ඕනේ. යම් කෙනෙක් හිතනවා සැක කරනවා මේ ජීවිතයේදී අපි විපස්සනා කරන්න බැරිව අපි සම්පත කරලා ඉඳලා වර්ණයටපත් වුණොත් අපි සංසාරේ දීර්ඝ වෙලා කරවම් වේවි. නෑ පින්නතුනි අපි විසින් මා ඊයේ පෙන්වුම් කරලා දුන්නා. මේ සංතානියක් කරන සෑම දෙයක්ම බාහිරව ගත වෙනවා. ඒව තමයි සංසාරේ ගෙනියන්නේ. සිල්වන්ත වෙන්නගෙන මේ කරන සියලු දේවල් පින්නතුනි යැපෙනවා වගේ මරණාසන්න අවස්ථාවේදී ඊට පෙර අපිට යොමු වෙන අරමුණ වෙන්නේ අපේ බාහිරම. ඒ බාහිරයේ තුල තියෙන කුසල සම්ප්‍රදාය ප්‍රවාහය ඔක්කොම පින්නතුනි අරමුණ වෙලා ඔබේ කිසිදාන්නේ ගන්න ඊළඟ දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ සමාපත්තියට කියන බ්‍රහ්ම ලෝකයේ. ඒ ගත්තත් පින්නතුනි ඒ సంతානයක් මේ භවංග වල පිළිච්ච ගුණාත්මක භාවය ලාගෙන භාවනා යෝගීව සිල් රැකීම එහෙම නැත්නම් දානමින් තමන්ගේ ප්‍රතිපත්ති පුරා ගන්නවා. දිව්‍ය වුණත් බ්‍රහ්ම වුණත් පින්නතුනි දෙවියෝ නිවනට. ඒ නිසා අපි සිල්පරිත්තේ අකිතාන් දුරට සමාත වැඩිවීමටත් නැහැ කියලා විපස්සනාවට දැස ගැනීමට කිසිම වෙනසක් නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ විදිහට අපි සුසු විදිහට අපේ සිට විමර්ශන සාධන සුසු විදිහට භාවනා කිරීමෙන් කොහොමද කරන්නේ? සියලු දෙනාටම සංසිඳන දේවා සාදු. ප්‍රශ්නයක් තියෙනවා. සෝතාපන්න වීමෙන් පසු භාවනා කරන්න කිව්වේ ඊට පෙර භාවනා වැඩෙන්නේ නැද්ද? විද්‍යාවේ ඥානය වැඩි වීම නිසා බ්‍රහ්ම ඥාන, ප්‍රතිපත්ති ඥාන ආදී භාවනාවේ දියුණුවක් ලැබේ. මේ ධර්මයේ සෝදාන වෙන වචන හැම එකක්ම මේ විදිහටම ගන්න බෑ. සෝතාපන්න වෙන තැන භාවනා කරන්න එපා කියලා නෑ.
භාවනා කරනවා කියන වචනේම වඩනවා කියන එක. සිහිනුවන වඩන. එතකොට සිහිනුවන වඩන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන්. තමන්ගේ හිත දිහා බලන්නේ නැතුව උදාංගමක් නැහැ උද්‍යප්පේ දකින්න. ඒ ඥාන වැඩින්නේ නැහැ. එතකොට නාම රූප දකින්න බෑ. නාම රූප දකින්න බෑ හේතු ඵල දකින්න බෑ. හේතු නිසා ඇති වෙන ඵලය දකින්න බෑ. කොටින්ම කියනවා නම් මේ කිසිම ඥානයක් ලැබෙන්නේ නැහැ භාවනාවක් නැතුව. වඩන්න ඕනේ. හරිද? එහෙම භාවනා නොකර හදිස්සියේ සරකාණි සුවාම සරකාණි කියන්නේ තරුණයා හොඳටම බොනවා. දවසේ 20ම බීගත් වෙන්නේ. ඉතින් කවුරුත් දන්නවා සරකාණි බීගත් තරුණේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ අඹ උයනක් සරකාණි ඉන්නවා. වීමයි. බුදුරජාණන් වහන්සේ දැක්කම බයලා වෙරි හිඳුණා. වෙරි හිඳිච්ච ගමන මේ තනත්තා දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේව දකින්නකොට මේ දීපතු මිනිස්යාගේ වෙරි හිඳුණා. ඒ මොකද සත්‍යාව නිසා. ඒ දුවගෙන යනකොට ඔබ ඔක්කොම සීල සම්පූර්ණ වෙලා ඉවරයි. අදිෂ්ඨාන වෙලා ඉවරයි. ගියලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා ගණපතියක් කිව්වා. ඒකම මරුණා. මරුණාම ඇහුවා බුදුරජාණන් වහන්සේ කොහොමද ගතිය කියලා උසවා ඉවිලෝකේ. ඉතින් කටකතාවක් ගියානේ මේ ශ්‍රමණ බවත් ගෞතමයා කියන්නේ දීපද්දුච්චවාන් විනානම් කොහොම මොකද්ද කියන්නේ තේරුම කියලා. ඒක තමයි කියන්නේ එහෙමයි ඒ පෙරාත්මවල කරලා මෙයා වෙලා සංකල්පිකාව දක්වා භාවනා කරලා පූර්ණත්වයේ ලබලා හිටපු අය. අද්දු අකුසලයක් නිසා මේ ජීවිතේ විවදුකම් කළා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් ඔහු සීලෙක් වුණා. විහිද පිස්සු. නිසා මේ මෙතන ඇත්තටම මේ සබ්බාසව සූත්‍රයේ අවසානයේයි කියන්නේ භාවනාවෙන් කරන්නේ. භාවනා පරිපූර්ණය කියලා කියන්නේ අවසානයේ. බුද්ධාංග ගැන තමයි එතන කියෙන්නේ. ඒක ගන්නවා අපේ අය. එහෙනම් දර්ශනා පහතක්වා කියලා කිව්ව නැත්නම් අපිට භාවනාව අවශ්‍ය නැහැ. දර්ශනය කරන්න භාවනාව නැතුව සිටේ කරන්න බෑ. දර්ශනය නැතුව අපිව විශ්ලේෂණය කරන්න බෑ. මේ දර්ශනය කියන්නේ නිර්වාණය අපි කරනවා කියන්නේ නිබ්බානම් කුසති. නිර්වාණ ස්පර්ශ කරනවා කියලා කියන්නේ. ධර්මයේ සඳහන් මේ සූත්‍රේ නිබ්බානම් කුසති අල්ලන්න පුළුවන්. කුසති කියන්නේ ස්පර්ශ කරනවා. එහෙනම් ස්පර්ශ කරනවද නිබ්බාන? නිබ්බානම් කුසති. සංකාණයෙන් ස්පර්ශ කරනවා. ඒ නිසා ඉන්නතුනේ මේ වචන වලින් අපිට ගන්න. ඒකයි ඒකට උත්තරේ. ඒ නිසා භාවනා කළ යුතුමයි ස්වාමී. භාවනා කළ යුතුමයි අනිසාමී. අනුගාම සමාපත්තියක් ලබා ගන්නවා. උපචාර සමාපත්තියක් සම්පේ. උපචාරයක් ලබා ගන්නත් භාවනා කරන්න. උපචාරේ පා. ශනික සමාධිය ගන්න. උච්චර භාවනා කරන්න ඕනේ. ශනික සමාධිය කියලා කියන්නේ යම් අරමුණක් ගන්නවා. මේ අරමුණෙන් පිට හිතනවා මේ වර්තමාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. ඒක තමයි ශනික සමාධිය. ශනික සමාධිය තමයි උපචාර සමාධියට පාදක වෙන්නේ. උපචාර සමාධිය කියන්නේ එක්තරා ප්‍රමාණයකට නොසැලෙන තත්වයකට ඉස්සුවාටදී මේක කරගහගෙන ඉඳී. අර කරෙන් අරගෙන ඉඳී තියෙනවා. නමුත් අල්ලගෙන ඉන්නේ. අර්පණාව කියන්නේ අල්ලන්නේ නෑ ඒක එහෙම පිළිස්තාවක් කියලා. ඊළඟට සරුකම් භාවනාව ගැන තවදුරටත් විස්තර දක්වා වදාරන්නේ. සත්‍යනේ දිගට ආවම පරි. සත්මන අවම වශයෙන් අඩි 30ක් තියෙනවා. අඩි 30කටත් අඩු වෙනවා නම් අපි කෙටි පියවර කියලා සක්මන් කරන්න පුළුවන්. මධ්‍යස්ථ දුර 45යි. ඒක 60 දක්වා මධ්‍යස්ථ ප්‍රමාණයක් වෙනවා. මධ්‍යස්ථ උපරිම තමයි 60. මධ්‍යස්ථ අවම 45යි. උපරිමේ 80යි. එතකොට අඩි 30ක් අඩි 80 අතරේ Tamanta පහසු ප්‍රමාණයක් තෝරගෙන සක්මන් කරන්න. සමහර අයට ඕනකට වැඩි දීර්ඝ වුණාම හිත
පිට යනවා. සමහර අයට ඕනවට කෙටි වුණාම හිත පිට යනවා. එයාට මධ්‍යස්ථ එකක් හොඳයි. සමහර අයට දීර්ඝ එක තමයි හොඳ. කොයිම වෙලාවකවත් අපි එකම දිගට ගමන් කෙරුවොත් සක්මන් කරනවා කියලා ඒක නම් කෙරෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් සාමාන්‍ය සක්මන් කරලා හොඳ පුහුණුවක් ලබපු අයට විතරයි. දීර්ඝ ගමනක් යද්දී අරමුණෙන් බැහැරනකොට හිත පවත් ගන්න පුළුවන්. විපස්සනා කරන්නත් පුළුවන්, සමත කරන්නත් පුළුවන්. මේ දෙකම පුළුවන්. සක්මන පටන් ගන්න යුතු ආකාරයේ වේගය ආදී. සක්මන පටන් ගන්න ඉස්සෙල්ල සක්මනේ ගින් හිටගෙන හොඳට කෙලින් හිටගෙන තමන් ඉන්න විදිය ස්වල්පයක් බලාගෙන විශේෂිත පාදාන්තයේ දක්වා ශරීරයේ තුලින් සිත යොමු කරන පාදයේ පතුලට යොමු කරන මෙන්න ටිකක් කියලා බලාගෙන ඉන්න ඇස් දෙක අරගෙන මද විදියට ඇස් දෙක අරගෙන සාමාන්‍ය දුරක් වියදම් දුරක් වගේ අඩි 6ක් 8ක් විතර අතරේ බලාගෙන තමන් සාමාන්‍ය විදියට ඉඳලා ඉස්පැන්නේ ඉන්නේ කිසිම අරමුණකට යොමු නැහැ. දල් කැටයකටවත් හිත යොමු කරන්නේ නැහැ. එහෙම ටිකක් වෙලා ඉඳලා අපි සක්මන් කරන්න හිතනවා නම් ඉස්සරහට දැන් යන්න ආරම්භයක් කරනවා. ඒ ආරම්භය කරද්දී අපිට පුළුවන් පාදයේ ඉදිරියට යන හැටි යොමු කරගෙන පාදයෙන් පාදයට හිත යනවා. ආරම්භයේදී හැම කෙනෙක්ම සිත පිහිටවන්න ඕන නිසා දකුණු පාදයෙන්මයි ගමන ආරම්භ කරන්න ඕනේ. එimhe දකුණු පාදයෙන් ගමන ආරම්භ නොකරන කෙනාට සක්මන ආදියට පිටන්නේ නැහැ සමායක. මොකද ඒක තමයි ආරම්භය. සිහියෙන් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ එක පාදයක් ගැන සිහිය තියෙනවා. නැත්තම් ඔහි ගමන් කරන්න පටන් ගන්නකොට මතක වෙනවා. ඊළඟට පාදයක් ඉදිරියට යනකොට මේ පාදයේ එක්ක ඉතියවනවා. අනිත් පාදයේ ඉස්සෙල්ලා ඒකට හිත මාරු කරනවා. ඒකට අනික විල මේක යනවා. ඒ නිසා අපිට සමහර අය කියනවා ඔසවනවා තබනවා කියලා යන්නේ. සාමාන්‍ය විපස්සනා වර්ණන එහෙම කළම යුතුයි. නමුත් සමත භාවනාවේ යෙදෙන කෙනෙක් එහෙම කියන්න අවශ්‍ය නැහැ. හිත පිට යන්නේ නැතුව තමන්ට සක්මන් කරන්න පුළුවන් නම් අරමුණේ දෙගෙන ඒක තමයි ඕන. මේකේ තියෙනවා පින්නතුනේ සම්පජාන පාපේ බුදුරජාණන් වහන්සේ දන්වලා තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීෝ. ඒ කියන්නේ ඉදිරියට යන්නේ ආපසු එන්නේ යෝනි දැනගන්න. ඉදිරියට යනකොට ඒ යන බව දැනගන්නවා. ආපසු එනකොට ආපසු එන බව දැනගන්නවා. එහාට මෙහාට යනවා කියලා අපි කියන්නේ. මේ එහාට මෙහාට යනවා කියන එක සිහියෙන් කරන්න. එතකොට ඒක තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීෝ. ඊළඟට එහෙම නැති කෙනා තවදුරටත් අපි හිත යොමු කරන්න පුළුවන්. අර පාදයෙන් පාදයට හිත යවලා ඉදිරියට යන්නේ. ඒක තමයි සමත වශයෙන් අපි සාන්ත වෙන්න හිත තැම්පත් කරගන්න විශේෂයෙන්ම සක්මන කියන්නේ හිතේ තියෙන විතර්ක ධාරාව නවත්තන්න පුළුවන් ශක්තිය ඇති තැන. ඕන නවක යෝගීන් සමහර වෙලාවට තමන්ගේ භාවනාවේ යම් කිසි අත්දැකීමක් දුනින් ලබන්නේ නැතනේ. සමහර වෙලාවට රහස් වෙන්නේ උතන. භාවනා කළා බැරිදන සක්මනට බහිනකොටම මේ පියවර දෙකක් ගන්නකොට රහස් වෙලා තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම එහෙ කෙරවලට ගිහිල්ලා නවතිනවා. අක්ෂර දෙක තුනක් තමන් ගැන හිතාගෙන නැවතිලා දැන් හරවනකොට හැංග හිතත් එක්ක හරවනවා. දැන් අපි වෙන දෙයක් ඊයාරකට බලලා නිහාට බලලා නෙවෙයි. මේ ඇඟ හැරෙන විදියටයි හිත හැරෙන්නේ. ඒවත් එක්කම හිතත් අරවගන්න. ඒ කියන්නේ ඇඟ හැරෙන දේ උදේට බලන්න. බලලා නැවතත් අපි සක්‍ර දෙකක් තුනක් හිතලා හැරුණු ගමන්ම යන්නේ. සක්‍ර දෙකක් තුනක් හිතලා නැවත ආරම්භ කරනවා. එහෙම කරන්නේ හිතක් පිට යන්න තියෙන අවකාශය නතර කරනවා. එහෙම නැත්නම් අපි නිකන් වෙවිලා හැරෙනවා අනිත් පැත්තට යනවා නිකන් වෙවිලා හැරෙනකොට අර ගුවන් පාගන අර කට්ටිය වගේ තමන්ට මතක නැති වෙනවා කොහෙද ඉන්නේ උදේට පහළද ඒකෝන්නේ මේක රෝලෙද කියලා ඔහේ යනවා. ඒකෙන් නතර වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ අපි විසින් හරියටම මේක කරේ. නමුත් සමහර යෝගීන්ට පුළුවන්කම තියෙනවා මේ මොකුත් නැතුව නිකම්ම සක්මනට බැලලා මධ්‍යස්ථ වේගයකින් ඉස්සරහට යනවා. එහෙම හැරෙනවා. ආයත ආපහු එනවා.
ඒක වේගෙන් කරන්න පුළුවන්. ඒ වේගෙන් කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මුල දවස්වල හිමින් කරපු කෙනාට. හිමින් පටන් අරගෙන ටිකක් වුණාට පස්සේ එනවා යනවා. නමුත් යෝගියා දන්නවා මේ හැම අවස්ථාවකම මොහොතක් හෝ හිටපු බව. ඒක තමයි සක්මනේ කරන වේගය. නමුත් සමහර අය හිත උද්දච්චයටපත් වෙලා ඉඳ ඇවිස්සීලා භාවනාවක් කරන්න බැරි වෙලාවට ටිකක් වේගෙන් සක්මන් කරන්න ඕනේ. එහෙම සක්මන් කරගෙන යනකොට ටික හිත තැම්පත් වෙනකොට වේගය අඩු වෙනවා. නමුත් විපස්සනා කරන යෝගී කොහොමද හිමින් කරන්නේ? ඕම හිමින් කරන්නේ. තප්පර 30ක් විතර යනවා පාදයේ උස්සන. තප්පර 30ක් විතර යනවා පාදයේ ඉදිරියට යනවා. ඒ විදිහට තමයි ගුරුනේ භාවනා කරන්නේ. අනිපාතයෙන් ඉන්ද්‍රයන් අපච්චර වෙලාවක් ඉන්න ඕනද එක පායෙන් අනිත් කකුල මෙතනින් ඉස්සි කකුල අතෙන් යනකල් ඉන්න. ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ අර සුස්ක විපස්සනා කරන දිව්‍යීම හැකිලිම කරන යෝගීන් එහෙම කරනවා. ඒ මොකද එහෙම නොකළොත් ඒගොල්ලන්ගේ හිත අරමුණට ගන්න අමාරුයි. හිත බාධා වෙන්න පුළුවන් ඕනෙලා විසිරෙන්න පුළුවන් සමාධියක් නැති නිසා. ඒකයි අය කරන්නේ. සත්‍යම මෙනෙහි කිරේ වම දකුණ වශයෙන් සුවපත් වශයෙන් බුද්ධ වශයෙන් ඔසවන වශයෙන් වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් මූලික වශයෙන් හිත පිටට යන්නේක නවත්තා. මේ සුවපත් ඒවා අවශ්‍ය නැහැ. බුද්ධ අවශ්‍ය නැහැ. ඒක ඕනෙම නැති දෙයක්. ඔසවනවා තබනවා වශයෙන් විපස්සනාවටයි කරන්නේ. නමුත් සමහර විට මේක කරනකොට හිත විසිරෙනවා වැඩි වෙනවා. ඒ අය කැමති විදිහට කරන්න පුළුවන් සමතේ කරන කෙනා වුණා. ඔසවනවා යවනවා කියලා කියන්න පුළුවන්. තබනවා කියන්නේ එයාට වෙලා වුණා. ඔසවනවා තබනවා යවනවා කියන්නේ සෑහෙන වෙලාවක් ඒ කාර්යය ඉන්නේ. මේ නිසා බුද්ධත්වයකටපත් වෙනවා. ඔසවනවා තබනවා විතරක් කියලා යන්න පුළුවන් නම් ඒ වේගයට ගැළපෙනවා තමන්ගේ ඒ උච්චාරණය. ඒක තම විසින් තීරණය කරන්න ඕනේ. මේ නිශ්චය පැහැදිලිව වදාළ විශේෂ වෙනක් තියෙනවා මේකට අදාළව ඔය ප්‍රශ්න දෙකට අහන්න ප්‍රශ්න දෙක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාව ආරම්භ කරන නවතිස් වශයෙන්ද අපි අර වචන පාවිච්චි කරන්නේ නැත්නම් ඒක ප්‍රගුණ වුණාට පස්සෙත් ඒ වචන අපි පාවිච්චි කරනවා. සමහරවිට දැන් මට මුලදී අත් වශයෙන්ම වචන පාවිච්චි කිරීම අවශ්‍ය වුණා. දැන් අත් වශයෙන්ම මට සක්මන් භාවනාව කරගෙන යනකොට මට ඒ ක්‍රියාව මනමින් ප්‍රකටව පේනවා. ඒ නිසා මම වචන පාවිච්චි කිරීම හිතින් අත්හැරලා ඒ ක්‍රියාව දිහා බලන ඉන්නවා. දැන් ඒක ප්‍රකටව ඒ ක්‍රියාව පේන නිසා ඒ වචන පාවිච්චි කිරීම කළ යුතු ස්වාමීන් වහන්සේ. ඊළඟ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයෙන් මනමින් ප්‍රකටන අවස්ථාවක් ආවම පස්සේ ඒ ආනාපාන සතිය පිළිබඳව සිත මෙනෙහි කරමින් සක්මන් කරනකොට අර සක්මන් භාවනාව එක්තරා වේගය අඩුවීමක් සිදුවීමකින් තමයි ඒක කරන්න සිද්ධ වෙන්නේ. නමුත් එහෙම ආනාපාන සතිය බලාගෙන යනකොට යම්කිසි කාලපරාසයක් ගියාම ඉබේම නැවත ආනාපාන සතිය නොදැනෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවට නැවත සක්මන් භාවනාව නේද ස්වාමීන් වහන්සේ මේ කරන්නේ. සක්මන් කරනකොට ආනාපාන සතිය හෝ එන්නත් පියවරට හිත තියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි හිතුවේදී නවත්. නමුත් ආනාපානයේ හිත තියාගෙන කරන කෙනාට වැඩ දෙකක් වෙනවා. එකක් තමයි තමන්ගේ බාහිර සිතුවිලි නතර වෙන එක. අනිත් එක තමයි ආනාපාන සති භාවනාව කරන එක. ඒකට සක්මන් කරමින් ආනාපානයට මිත්‍ය දාගෙන ඉන්නදී ඒක දිනු වෙනකොට තමයි සියුම් වෙන්නේ. සියුම් වෙවි යනකොට වේගෙත් අඩු වෙනවා. ඊට පස්සේ හොඳටම සියුම් වුණා. ඒ නිසා තමයි දැන් භාවනාවට වාඩි වී තිබෙන්නේ. ඒකට තමයි සක්මන කෙරවලේ ආසනයක් තියන්නේ. එහෙනම් අපේ නැසරම් තිබුණා. ඉතින් ඒ වෙලාවකදී වාඩි වෙන්න.
මම නොදන්න කම නිසා අද කලේ සක්මන් භාවනාවෙන් කාල පරාසයක් කරන් යනකොට ආස්වාසයේ ප්‍රස්වාසයේ නැවෙන් ප්‍රකට වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේක ඉතියෝදලා කරගෙන යනකොට සක්මන් භාවනාවත් හිමින් කරන අර වේගය අඩු වෙනවා. නමුත් එක්තරා කාලයක් ආස්වාස ප්‍රස්වාසයේ නැවෙන් හොඳට ප්‍රකට වෙනවා. නමුත් එහෙම යනකොට පසු ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳන නිසා වහන්සේකින් අර මට ඒ ප්‍රදේශ ලබා ගන්න අද උදේ ගත්තට පස්සේ නැවත මම කැහැවි මම කරේ ඊට පස්සේ නැවත ආස්වාද ප්‍රාසයෙන් උදේමියන් නිසා මම කලේ නැවත ආපසු ආනාපාන සති භාවනාව විකින් අත්හැරලා නැවත මම සක්මන කරේ හිතේදී ආනාපානයේ සක්මන් කරලා මම හොඳට කොයි වෙලාවක හරි ප්‍රකට වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අවතාව කරනකොට සියුම් වෙනවා. නමුත් ඒක කොහොමද? සක්මනේ මේකකින් ප්‍රාර්ථනා කරනවා. ඊටරිස් තද කරගන්න. මුචක් තනිස් පොඩ්ඩක් මේ කියන අස්තිය දියාලා. ඉන්නකොට වැටෙන්නේ. ඉන්දියාවේ ඉන්දියාවට මොනවා නැති. කොහොමද නැරෙන්නේ කොහොමද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ ධර්ම දේශනාවලදී සඳහන් වුණා මව කුසක කලලයක් ඇති වුණ අවස්ථාවේදී විඥානයක් දැස ගන්න බව. දැන් මෙතනදී මේක මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් යම්කිසි ගන්ධබ්බේ කියන අවස්ථාවේදී දැන් ඒ ඥානවල දෝෂයක් නිසාද ඔහුගේ යම් ඒ අංගික භාවයක් ඇති වෙන්නේ නැත්නම් අර දැක ගන්නකොටම ඒ විඥානයේදී ඒ ගන්ධබ්බයාගේ පෙර කුසල කර්මයන් අනුවම ඒ අසතෝ කනරෝ නාය ඒ වගේ ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙනවද කියන එක දැනගන්න අවශ්‍යයි. සිදුවෙන්නේ සාමාන්‍ය මානව ජීවිතයක් කරනකොට මොකදසලේකින් මොකදන ප්‍රියේතුක සල් ප්‍රියේතුක නැතුව දිනකට තමයි ඔය අම්බෙවි ආබාධ ඇති වෙන්නේ. නමුත් සමහර විට හොඳ ප්‍රියේතුක කුසලයකින් ප්‍රතිසන්දිය ගන්න. ඊළඟ චිත්තක්ෂණයේදී කුසලයක් ඉතිරිදලා ඒ කලලේ විනාශ කරනවා. ඒකට හොඳ පිරිසිදු ගන්ධබ්බේ නෑකන්ටේ. කොහේ හරි තැනක නැති වෙච්ච කෙනෙක්. අපායෝ, දිව්‍ය ලෝකයෝ, තිරිසන් ලෝකේ, මොන ලෝකෙක. නැති වෙච්ච සත්වයේ ඒ ක්ෂණයෙන්ම මේ කලලට එනවා. නැතු උඩින්ගෙන බල තෝරගෙන යන්න නෙමෙයි. යන්න බෑ. නිසා ඒ කලලයට ඇතුල් වෙනකොට එනි තමයි ස්ත්‍රී පුරුෂ භාවයේ දෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයේ දකින්න ආද වෛද්‍ය විද්‍යාවට පුළුවන් ඔය කලලේ. අද කලලේ පුළුවන්. නමුත් අරගෙන කරන්න බෑ. නම් මාසයක් දෙකකට ගියාට පස්සේ පුළුවන් කියනවා. ඒ කලලේ ගත්තොත් පුළුවන්. යම් කාලයක් කරන් පරීක්ෂා කරුවොත් ඒක ඉස්කෝස් කියන්නේ පුළුවන්. ඒ පරිශ්‍රණය කලේ එතකොට විඥානයක් නැතුව ස්ත්‍රී පුරුෂ භාවයක් ඉන්න බෑ. එන සත්‍යයක් කියනවා. ඒ මොහොතේ. එතකොට පිරිසිදු උපන්නු සත්‍යයක්. ඊළඟ මොහොතේදී අකුසල කර්මයක් ආවොත් ඒ උපදින රූප, කර්මජ රූප අනේ විකුතිය. සමාජයට ඊට වඩා කල් ගිහිල්ලත් ඒක වෙන්න පුළුවන්. දැන් පොලියෝ හැදෙනවා. අපි හොඳට ඉන්න පුරුෂයෙක් හොඳට ශක්තිමත් වෙන්න නිරෝගී පුරුෂයෙකුට පොලියෝ හැදුනාම ඒකට තක්ෂීන් වෙලා. ඒ කර්මය ආවා. කර්මයේ රූප දැන් බර පුරෝසු විකෘති කර්මයේ රූප උපදිනවා.
නමුත් ඒ පුද්ගලයාට පුළුවන් චිත්ත ශක්තියක් තියෙනවා නම් චිත්තද රූප වලින් මේක නවත්තන්න. තරමක් දුරට. මොකද චිත්තද රූප උපදිනවා, කර්මජ රූප උපදිනවා, ඊළඟට ආහාරජ රූප උපදිනවා. දැනට අරන් තියෙන ආහාරන්න දවස් 3ක් කරනවා. එක වේලක විත්‍ය මොකද? විත්‍ය කියන්නේ මේ රූප කලාප තුල තියෙන තීව්‍ර ධාතු වල තව රූප කලාප පහ පහයි කියලා. ඒ උපදවන රූප නිසා මේකේ රූප තියෙනවා. චිත්තද රූප, උතුජ රූප, ආහාරජ රූප වගේ. කර්මජ රූප තමයි අර විකෘති භාවයට පත්වා නිසා කර්ම නිසා. ඒකට රුකුල් දෙම හෝ ඒක නැවැත්ීමේ බලයේ චිත්ත රූප වලට ආහාරජ රූප වලට තියෙනවා. මොකද ආහාරජ රූප කියන්නේ බෙහෙත්. බෙහෙත් ගන්නකොට මේක නාතින්නේ හේතු ඒකයි. ඒ වගේම චිත්තද රූප තියෙනවා. තමන් භාවනා කරන සමහර ඔය භාවනා රෝග නැතිවෙන දැන් මොකක්ද මේවට කියන්නේ විකාරෝ. ඒවා නැති කරගෙන තියෙන්නේ භාවනා කරලා. ඒ චිත්ත රූප වල බලයෙන් අනපනසති භාවනාවේ ධර්ම කරලා තියෙනවා. අර කර්මජ රූප වල දෙගෙන හරි ප්‍රශ්න උත්තර. අනාත්ම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් කිසිම බාහිර අනාත්මය ගැන. ආත්මය ගැන කියන්නේ ආත්මය කියන්නේ දැන් මාත්‍යට ආත්මයක් තියනවාද? ප්‍රශ්නයක් ඇහුවා. ආත්මයක් තියෙනවද? මම කියනවා නේද? ඉන්න බව තේරෙනවද? ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ආත්මයක් දැන් මාත්‍යට මම කියනවාද උතන? දැන් පොඩි පිළිවේ පොඩි ඉරි පිළිවේ ඒක නැති කරන අපි අපට මම අපේ නැති කිරීම තමයි භාවනා කරන්නේ නේද කරන්නේ මම ඉන්නවා නැත්තම් මම මේ විදිහට සිය පුරවනද මෙතෙන්ට ආගියදා මම ඉන්නවා එකක් ඒ පුද්ගලයාට තියෙන නියමලා තියෙන අනුවේ ඒ වාර්ථකේ වැඩ වෙන්නත් ඕනේ මම ඉන්නවා දැන් මට තේරෙනවා මම නේද බලන්න අහන්නේ ඒක සම්මුතිය බුදුන් වහන්සේ කියනවා අනාත්මයි කියන්නේ තථාගතයන් වහන්සේ නුඹලාට කියනවා මහණෙනි මම ඔබට කියන්නේ නෙමෙයි කියනවා කියමි කියනවා එහෙනම් මම නේ ඒ සම්මුතිය අනාත්මය කියලා කියන්නේ ආත්මයක් වශයෙන් සත්ත්ව පුද්ගලයෙක් වශයෙන් නැති කෙන දැන් අපි විග්‍රහ කෙරුවොත් කාර් එකක්. අපි කාර් එකක් ගේනවා මෙතෙන් Mercedes Benz. කැමතිද? ආසද? කැමතිද? ඉස්සෙල්ලා කැමති වෙන්නේ පාට. ඊළඟට කැමති වෙන්නේ හැඩේට. බැජ් එකටත් කැමති. ඒ තියෙන සතහන. ඊළඟට ඇතුලේ තියෙන දේවල් බැලුවාම තියෙන අංග. අපි ඔක්කොම වෙන් කරමු. තහඩුව ගලවලා තීන්දරේ සූරලා පැත්තකට දානවා තහඩුව තල්ල කෙලින් කරලා දානවා වීටික ගලවලා පැත්තකට දානවා ඔක්කොම දානවා හෙඩ් එක දානවා සේරම දානවා දැන් කෑලි ගොඩක් කාර් එකක් තියෙනවද අපි ඒකට කාර් එක කියනවා කෑලි ගොඩක් තියෙනවා ඒ වගේ අපේ පුත්‍ර මාතුලි මෙතන ඉන්නවා නම් කෑලි කපලා ගත්තාම කෙස් ටික අපි ගලවන පැත්තකින් තියෙනවා ලස්සන කෙස් ටිකනේ ඉසේ තියෙනකොට විතරනේ ලස්සන ඔබ එළියට ගත්තාම ලස්සන. කවදාද මානේ? මහත්යා නිසා ඔය කෙක්කොන්දේ ලස්සනයි එයාට. හරි හැඩයි කියනවා. නමුත් ඒ ටික නම කවල තව කෙනෙකුගේ වලින් තිබ්බොත් එයා හැද නැහැ කොන්දේට. මොකද මේ මගේ අර රූපෙට ගැලපුණා. මේකට ගැලපෙන්නේ. කොන්දේත් කැත වුණා යා නිසා. ඒ වගේ කෑලි ගොඩක්. කේසාලෝමානකා දන්තාතතු කියලා අපි බලනකොට වෙන් වෙලා බලනකොට මේක නෑ මම. ඉතින් කියන්නේ රූප ගොඩක් තියෙනවා. මේක රූපයක්වත් දැන් අපි බණ කියන්න පටන් ගන්නකොට මේක තිබුණේ කර්මජ රූප. දැන් තියෙනවද ඒක? පරමාණුව තියෙන කොච්චර වෙලාවක්? පරමාණුවටත් වැඩි අඩු වෙලාවක් තියෙන මේ රූපය. චිත්තක්ෂණ 1000ක්.
චිත්තක්ෂණයක් කියන්නේ තත්පරයකින් කෝටි 100න් පංගුවකට අඩු කොටසක්. එතකොට එක කර්මජ රූපයක්වත් තියනවද මෙතන වාඩි වෙච්ච? එක චිත්තද රූපයක් තියනවද ඒ රූප ඔක්කොම සිද්ධිය. ආහාර රූපත් ඒ මොහොතේ මැරෙනවා නැවත නැවත විදුව. ඊර්තුව කියන්නේ ඒ රූප කලාපවල තියෙන ඡේදෝ ධාතුව. අරවා විනාශ වෙනකොට ඒකත් විනාශ වෙනවා. උතුජ රූපත් නැහැ ආහාර රූපත් නැහැ. ඒක රූප ගොඩක් නෙමෙයි තිබුණේ. කෙස් කියලා ගත්තේ රූප. කැවුම් කියන්නේ කිරිබත් කියන්නේ අතිරහ කියන්නේ එකම දෙන්නේ. එහෙම නේද? බැලුවොත් ඒකෙත් සීනි තියෙනවා මේකෙත් සීනි තියෙනවා ඒකෙත් පාට තියෙනවා මේකෙත් පාට තියෙනවා ඔක්කොම ආහාර. නමුත් කනවල රස වෙනස්. ඒ නිසා දැන් තේරෙනවානේ අපි කැවුම් කියන්නේ නැති දෙයක්. ඒ මොහොතෙත් ඒක නෑ. ඒක හැදුනෙත් නැති දෙයකි. කාර්යක විරුණේ කැලියුද කියලා. තීන්ත බෙලෙක් ඇතුළේදී තීන්ත ලස්සනද කැමතිද? ඒකට තීන්ත කියනවා. තහඩුව නිකම්ම තහඩුවක්. වහලට ගාවම වහලේ තහඩුව. අර කාර්යකට ගාවම කාර්යයක. ඒකෝර දැන් තේරෙනවද ආත්මය කියන්නේ ඔක්කොම එකතු වෙලා මේ නටන සිතත් එක්ක මම කියලා මේක අල්ලගත්තා නම් එතන තමයි. ඒක නැතුව බලන කෙනාට තමයි අනාත්ම. අනාත්මය කියන එක හිතලා නෙමෙයි අවබෝධ වෙන්නේ දුකයි අනිත්‍යයි කියන එක වැටහෙනකොට අනාත්මය. ඒක ශනියක් පාසා මේක ඇතිදෙන ඉතිරිම නැතිවීම සිතත් යටත් දකින්නකොට තමයි පාස්. ඒ අනාත්ම. චින්තාමය නෙවෙයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම කියන එක අපි විසින් මේ වචනේ දාලා නිර්මාණය කරගන්න සංකල්පයක්. සංඥාව. ස්වාමීන් වහන්සේ අමාබිදු කියන ඒ පොතේ මම දැක්ක මහායාන ස්වාමීන් වහන්සේ කියලා තියෙන සබහව දෙවර්ගයේදී කියන. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සබහව දෙවර්ගයේදී. කවුද කියන්නේ? අමාබිදු කියන පොතේ මහායාන ස්වාමීන් වහන්සේ කියලා තිබ්බ විදියට කියනවා. ඔය සබහව දෙවර්ගයේ මම නම් ඔය කියුවේ නෑ මට මතක නෑ. අමාබිදු කියලා මේ පුත්‍රලා තිබ්බ පොත. අර එක කීටේ මහායානගේ අත්අඩංගුව කියලා තිබ්බා පළතල. මම මතකත් නෑ මම හිතන්නේ. සබහව දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙක. සම්මුති සත්‍ය කියන එක තමයි මේ අපි ඔක්කොම ගන්නේ. පරමාර්ථ සත්‍ය කියන එක තමයි. දැන් පුද්ගලයෙක් ඉන්නවා මෙතන මම. ඔබතුමා ඉන්නවා. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ගහ තියෙනවා. මේ ඔක්කොම සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියන්නේ මෙතන ඇත්තටම තියනවාද? හරියට අපි දැකලා තියෙනවා වක්කඩ කියන එක දන්නවද ගමේ? විලේ වතුර වැටෙන තැනක සූ ගන්නවා. අපි යනකොට පේනවා පෙන කැටියක්. අපි එතෙන්ට ගිහින් බලපුවම පෙන කැටියක් තියෙනක සූ ගන්න. අවශ්‍ය ඉස්කෝලේ ගිහින් දවල් එනකොටත් පෙන කැටිය එතන. ගම ඉස්කෝලේ යනකොට දකින්නනේ විල පැත්තෙන් එනකොට හොරේ. කැලෑ පැනලා යනකොට. අතන පෙන කැටිය තියෙනවා. උදේ දැක්ක පෙන කැටිය දුවේ තියෙන්නේ. මේ බින්දු ඔක්කොම ඉවරයි. අර සූ ගන්න බින්දි පොකුරනවා. පොකුරන්න එකතු වෙනවා. ඒ වගේ මේකේ මමෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා සම්මුති වශයෙන් අපි. ඒ සම්මුතිය පිළිදලා තමයි අපි මේ ප්‍රතිපදාවට බහින්නේ. නමුත් ඒ දකින්නේ පරමාර්ථය. පරමාර්ථ වශයෙන් අපි සුතමේ ඥානයක් තියෙනවා. මේකේ නෑ කියලා. අපි පිළිඅරන් තියෙනවා නෙමෙයි. අපි පිළිඅරන් ගන්න පුළුවන් මේක. එහෙම නේද? මොකද අපි කෙස් ගහක් කඩලා අරන්. අපි ගින්නට ඇල්ලුවොත්. ඒක අලු ටිකක් වුණාට පස්සේ අපිට තේරෙනවනේ. මෙතන නෑ කියලා. සිතිපුණ දැන් නෑ. නමුත් ඒකක් නැති වෙයි. ඒ නිසා පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍යය කියන එකට වෙන්න ඕන. ඒ සත්‍ය දෙකක් සැබෑ දෙකක් කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් භාවනාවට වාඩි වෙලා තමන් ඉන්න ඉදිරියේ තමන්ගේ ශරීරයේ කොටසකින් එක අත්ති මස්මින් කායෝ කේසා
ලෝමානකා දන්තා කටෝ මන්සන් මේ ශරීරයේ කොටස් මම දැන් මේ ඉදිරියෙන් තියෙනවා කියලා හිතාගන්නේ. එහෙම සුදු වෙලා පෙළගස්සලා ඉවර වෙලා භාවනාව කරන එක හොඳයිද? සම්ම. හොඳ නෑ. මේක ඇතුලේ බලන්න. කෙලින්ම අපි රූපයක් දැකලා තියෙනවා නම් පහසු. අපි ඒ මානසික පරීක්ෂා කරන වෙලාවට බලලා තියෙනවා නම් ඒක පහසුයි. එලෙසම අපි රූපයක හරියට ඇඳපු එකක් දැකලා තියෙනවා නම් පහසුයි. එහෙම නැතත් ඒ පහසු වෙන්නේ සමාධියක් හරියට නැති කෙනාට. හොඳ සමාධියක් තියෙන කෙනා තමන්ගේ සමාධියකට සමාදිලා නැගිටලා ඒ ආලෝකයේ යොමු කරනවා තමන්ගේ ශරීරයට. යොමු කරලා බලාගෙන යනවා. මෙහෙම ඉඳගෙන බලනවා කේසා කියනවා හිසනේ. ලෝමානකා කියලා මෙහෙම මේ ඒක කුක්කියක් වගේ තියෙන මේකට හිතෙමු කරලා මෙහෙම කියාගෙන යනවා. තරමක් වෙලා ඔය විදිහට කරගෙන යනකොට ටික හිත නොදුවා මේ කොටස් තුල හිත බැඳි යනකොට සමාධියක් තව නැගේ. සමාධියක් නැති කෙනාට සමාධිය ඇති වෙනවා. සමාධිය තියෙන කෙනාට දකින්නකොට පේනවා කොටස් 32. ඊට පස්සේ මේ කොටස් 32 බලන්න. තමන්ගේ කොටස් 32 බලලා අට්ටි විඤ්ඤාවක් අංගිය ඔක්කොම බලන්න. බුදුහාමුදුරුවෝ මොන කන්නඩිය දාලාද මේක ඇතුලේ බැලුවේ? අර මාළිගාවෙට කුමාරයා කවදාකවත් මල සිරුරක් දැකලා තිබුණාද? සමාධියෙන් බලන්න කිව්වේ. නාස්ටි විදිහට තිබුණා. ඒ නිසා දීපචක්කෝ තිබුණා බැලුවා. දීපචක්කෝ නෑ. සමා චතුරාර්ය ධ්‍යාන සමාධිය තියෙන කෙනාට බැරියයි. ඒක බලලා ඒ කොටස් 32 හොඳට දිනු බලන්න. ඒ විතරක් නෙවෙයි. තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ කොටස් ටික බලන්න. පිටිපස්සේ බලන්න පුළුවන්, හතර පැත්තේ බලන්න පුළුවන්. මොකද ශාලාවෙම ඉන්නෑගේ තමන් වාඩි වෙලා බලනවා අට්ටියක් අම්මුවට ඇටටි උලා පිළිවින්න භාවනා කරනවා. බයයි නෑ. කෙනෝන කෙනෙක් ආව දානෙ දෙන්න. දැන් මාස 6ක් විතර ටිකක් පැකිලි පැකිලි ඉඳලා අන්තිමට ඇතුළු ප්‍රශ්නේ නිමෙන්නේ ඉක්ුවට ඇවිල්ලා ආනාපාන සති කරනවා. මට දැන් හොඳට පුළුවන් මට නිමිත්ත ආවා ලෝකයා මම එකට ගියා මම දවසක් විතර භාවනා කළා මට පැයක් විතර ඉන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් දැන් අද ගිහිල්ලා අර කොටස් 32ක් මෙන්න කරලා බලන්න කියලා. මට පුළුවන් කිව්වා. කොහොමද බලන්න. බලපුවම මට පේනවනේ කිව්වා ඔක්කොම. එහෙනම් මට ගිහිල්ලා අනිත් කාමරෙන් බලනවා. දැන් පේනවා. කවුරු බලලා ඉතින් මොනවා මට දැන් පේනවා අල්ලපු කාමරෙත් ඇදලා ගිහිල්ලා තියෙනවා කියලා මත් කියනකොට මත් පේනවා කිව්වා. ඒ නිසා කරනවා. මේකේ ගොඩනගන්න දෙපායි. මේක ඇතුලේ බලන්න. සමහරවිට දැන් පිළිගුණා වගේ පුළුවන්. දැනවත් මේ සාමාන්‍යයෙන් චක්කු විඥානයේදී ඇහැට වැටෙන ඇහැ ඉදිරිපිට තියෙන පාස් වෙනකොට සෑම දෙයක්ම මේ තමන්ට දැනීමක් එන්නේ නැහැ. තමන් හිතුවොත් පමණයි දැනෙන්නේ. ඒක මානසිකාරයේ සමහර ඒවා ඒක වැටුනහම ඒක තියෙනවා පහළ වෙන ස්වභාවය. ඒක පිළිගැනීම. ඒක බැලීම විග්‍රහ කිරීම. කරලා තීන්දුව කරලා දෙනවා අපිට බාර. අපිට බාර දුන්නාම තමයි අපි නටන්නේ සිතුවිලි පාල කරගන්නේ. කුසල. ඒ කුසල වලින් පස්සේ නැවත සිතකට බාර දෙනවා මේක කර්ම වශයෙන් රැස් කරා. මෙතන මේවා ඉවරයි. නමුත් මතු අනාගතයට විපාක දෙන ටික ඊගාවෙදී. ඒ වගේ අපි සාමාන්‍යයෙන් අර ජවන කියන කොටසදී අපේ ඒව හරියට දුවන්නේ නැත්නම් කියන්නේ අරමුණ අපි ගන්නෙ නැත්නම්.
එක භාගයක් දුවා. සමාජයේ රූපවාහිනිය දිහා බලන් ඉන්නවා. අතරින් පතර පේනවා. මොනවද කියලා දන්නේ නැහැ. සමාජයට කතා කරනවා කෙනෙක් ඉස්සරහින් ඉන්නවා නිදිමත භාගයට ඇවිල්ලා වචන තේරෙන්නේ නැහැ. එහෙම නේද? අන්න ඒ වගේ. ඒක හරියටම මානසිකාරයට ගත්තොත් තමයි අපිට පේන්නේ. ඒතකොට ඒ කුසල ඇති වෙන්නේ. එතකොට මේ නොගන්න ඉන්න පුළුවන්ද? සමහර දේවල් අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් නොගෙන ඉන්න. නොගෙන ඉන්න කියන්නේ මාත්‍යා බලනවා. පාරේ යනකොට අපි මේ දැක්කා දිහා බලනවා අපිට ගන්නක් නැහැ. අපි හදිස්සිය යනවා නම් අපිට වැඩක් නැහැ. අපි හැබැයි අපි ඕනේ කියලා හිතුවොත් හැරිලක් බලනවා. නේ? එතකොට හුඟක් දුර දිගේ ගිහින්. දකින්නකොට වෙන්නේ නුවණින් බලන්න පුළුවන්. නුවණින් බලන්න පුළුවන්. එතකොට නොගෙන ඉන්නත් පුළුවන් පෙනි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැක්කදී ආකාර සටහන් වශයෙන් ගන්නවා කියන එක. ඔව් ඉතින් ඒක නිමිති ගන්නවා නේ. මොනවාද නිමිති මේක හොඳයි මේ අවලා කියලා ගත්තා. ඊට පස්සේ මෙයා කියලා ගත්තා. නැත්නම් මේ දේ කියලා ගත්තා. මේක ඕනේ කියලා ගත්තා. හොඳයි කියලා ගත්තා. කොච්චර දේවල් තියෙනවද? ඔව් සිතිවිලි මවන්න නැතුව ඒක රූපයක් දිත්තමත්ත භවිෂ්‍යති කියන අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධර්මයේ දැක්ක දේ දැක්ක විදියට ගන්න. ඒ පමණින් නවතින්න. සුතේ සුතමත්තම් භවි. මුතේ මුතම. මුත කියන්නේ නාසය, දිව, කය. ඒක මුතේ මුතමත්තම් භවිෂ්‍යති. ඕක අපිට පුළුවන් ද දැන් කරන්න මම කිව්වා බනනා හිඳින්න ඉඳගන්න. ඒ විද්‍යේ දිත්තමත්තම් භවිෂ්‍යති මම කියප එකක් ගත්තේ. ඒකට ධර්මයට ගැලපෙනවනේ. බුදුරජාණන් වහන්සේ අහවල් සූත්‍රයේ කියලා කියනවා විද්‍යේ දිත්තමත්තම් භවිෂ්‍යති උගන්වන්නේ දීපෝලේ හම්බුනේ. නංගේනා. ඒවායේ දැක්කදී ඕනි නැති දේ නොගෙන්න අවශ්‍යදී ගන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණ කියන්නේ. එතකොට මෙතන කුසල සංස්කාරයක් ඇති වෙන්නේ කොහොමද? අකුසල සංස්කාරයක් ඇති වෙනවා. මොකද කුසල සංස්කාර සසර දික් කරගන්නේ. ඉවරයි. උපේක්ෂාව කියලා කියන්න පුළුවන් උපේක්ෂාව නෙවෙයි තියෙන්නේ මොනින්කට මධ්‍යස්ථ වෙනවා කියන්නේ. උපේක්ෂාව කියලා එකක් තියෙනවා මේ මුලාවෙනත් උපේක්ෂාවක් තියෙනවා. මොකද ඡන්දේ නැහැ ඔය නිකන් ඕනකම තිබුණාට ඡන්දේ නැහැ ඒ වෙලාවේ දුර්වලයි. මනස දුර්වල. ඒක උපේක්ෂාව නෙවෙයි. මධ්‍යස්ථ උපේක්ෂාවෙන් බලන්න. ධර්ම මොකද්ද? බ්‍රහ්ම විහාරයක් තියෙනවා උපේක්ෂාවේ. ඒ උපේක්ෂා බ්‍රහ්ම විහාරය තාරමනෝවිතෝකිකාන් ඒ බ්‍රහ්ම විහාර හතර අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයට අපි යොදා ගන්න කියලා කියනවානේ. ඒ දෛනිකව අපි මේ බ්‍රහ්ම විහාර හතර පාවිච්චි කරනවා නම් අපි මේ ඥාන පොදවලා ඉදිරි උච්චම අවස්ථාවට නෙවෙයි සාමාන්‍ය විදිහට කරනවා නම් යමක් දැක්කහම අපි කෙනෙක් දැක්කහම අපි සුවපත් වේවා කියලා හිතනවා. ඒක මෙත්තා බ්‍රහ්ම විහාරය. ඊළඟට අපි දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කහම සුවපත් වේවා කියලා හිතන කරුණාව. උදාහරණයක් දුකෙන් මිදෙන්න. ඊළඟට අපේ කෙනෙක් හිතවත් කෙනෙක් දන්න කෙනෙකුට යමක් ලැබිලා තියෙනවා නම් වඩාත්ම හොඳයි. ඒගොල්ලන්ට නිර්ශයයි. අපි අනේ හොඳයි කියලා සතුටු වෙනවා. සාදු කියලා. එතන මුදිතා. ඒ වගේම මටත් අපිට අපි අයට දේවල් වලට විපතක් වෙනකොට අහිතක් වෙනකොට මදහත් වෙන්න පුළුවන් නම් කම්පා නොවි හැබැයි අවශ්‍ය දේ කරන අදුවලකින් නැගිට්ටෝන වැටිච්ච කෙනා නමුත් අපි දුකක් බයක් නැතුව අපි ඒක පරිහරණය කරනවා පාරේ යන කෙනෙක් වැටුනහම අපි අඬනවද කියන්නේ නෑනේ ඊළ නැගිට්ටෝනවා නමුත් අපේ කෙනෙක් වැටුනහම ආපොච්චේ කියලා නේද? එහෙම නේද අම්මලා? ඉතින් ඒ නිසා ඒ දැහත් ඉන්න පුරුදු වෙන මේ දවසේ උපේක්ෂාව. ඒ බ්‍රහ්ම විහාරය හැටියට. ඒක තමයි මදහත් විපතේදී කම්පිත නොවි බැරි. ඕක තියෙන එක සූත්‍රයක විපස්සනා වශයෙන් විපස්සනා කියන්නේ අෂ්ටලෝක ධර්මයේ. අෂ්ටලෝක ධර්මයේ
අපිට හැම දෙයකදීම අපි දෙපැත්තට යනවා. අපි සතුට වෙනවා ලාභෙට. අලාභෙට දුක් වෙනවා. සුඛ දුක්ඛ ඔක්කොම. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනා. ඔය දෙකම ගන්නෙ නැහැ කියලා මදහත් ඉන්නවා. මේ දෙකම ගන්න නැතුව මදහත් ඉන්න පුද්ගලයා නිමට යනවා කියලා නෙමෙයි. බුදුයාට පුළුවන් මේවා හැම අරමුණක්ම ටිකක් කල් යනකොට අනවශ්‍ය අරමුණක්. ඒක උපේක්ෂාව තමයි එතන තියෙන්නේ නේද? ඒ වගේ අවස්ථාවක් ආපුවම අපි ආදීනව දැක්කම විදර්ශනාලින් දැන් අපි ඇසරගෙන ඉන්නකොට මේ ඔක්කොම දේවල් මේ කීක පරම්පරාවක් මේ රටේ ලෝකෙදින ධර්මතා මේ වෙනස් වෙන කෝටි වෙනස් දෙකකින් මේ කිව්වොත් මේ හැමදාම සදාකාලික නැහැ. මේක දිරෙන ඒ වගේ සිතුවිලි ඒවා පුංචියද ඒවා භවනාට පටන් ගන්න ඉස්සෙල්ලා කරන වැඩ. දැන් අපි ඉන්නේ සිහියේ. දැන් ඉන්නේ මෙතන. අපේ හිතේ හිතන්නේ නෙවෙයි. අපි ඒවා නිසා තමයි මෙතන ආවේ. නමුත් හිත දුවනවාට එන්නේ හිතනවා. හිත බෑර වෙලා නම් පිට වෙලා මොකටද යනවනම් එහෙම චින්තාමයයෙන් මෙනෙහි කරන එක හොඳයි. නමුත් එහෙම නැතුව අපේ අරමුණට ආපු වෙනුනේ. තමන්ගේ භවනා අරමුණ දෙන්න ඕන නේද? නිකන් මම කියන්නේ සාමාන්‍ය අපේ ජීවිතයේ ඇසගෙන කියනකොට මම ඇස කෑමක් කියන්නේ ඒ වගේ බලනකොට මම ඔව් ආදීනව සලකන්නේ. ආදීනව සලකන්නේ කියලා සූත්‍රයක් තියෙනවා. ආදීනව විතරක් නෙමෙයි. ඒ සූත්‍රයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මේ මොකද්ද? ආස්වාදයේ බලලා ආස්වාදයේ දැකගන්නේ කියනවා. ආස්වාදයේ බලලා ඊට පස්සේ තමයි ආදී. ඊට පස්සේ තමයි නිස්සාරණය. ඒ නිසා ආස්වාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ විස්තර කරනවා. කොහොමද මේ ආස්වාදය කියන්නේ? ඒකෙන් දර්ශනයකට දීලා තියෙන පළවෙනිම එක තමයි රූප. අපි රූපය ගැන කතා කරනකොට කය රූපය මන කියන තුනක් තියෙනවා. ඒක අපිට දැන් මේ කය ගැන කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ රූපය ගැන කියන්නේ ඉස්සෙල්ලා. බලන්න 16 වියේ තරුණියක් ගැන කියන්නේ. උස පිටිත් නැති මධ්‍යස්ථ උස මධ්‍යස්ථ මහ ඒ වගේම මධ්‍යස්ථ වර්ණ. ඊටා ප්‍රියමනාප රූපයක් දැකලා ඔබට යම්සි කායික හෝ මානසික සුවයක් දැනෙනවා. මෙන්න මේක තේරුම් ගන්න ආස්වාදය කියලා. මේ ආස්වාදය දැකලා ඊට පස්සේ කල්පනා කරන්න මේ රූපය මෙහෙම වුණා. මේක මෝරනවා. මේක ලෙඩ වෙනවා. මේක අන්තිමට දිරනවා. අන්තිමට මහ පොළොවේ ඇදලා. මේක අපරිසිදුයි. මේ ආදීනෙව දැකගන්න. ආස්වාදයේ නොදක ආදීනෙව කියන්නේ ආස්වාදයක දැකලා යන්නේ. ඒක ආස්වාදයක් නෙවෙයි කියනවා. ඒ යම් සුඛ වේදනාවක් කායික හෝ මානසිකව දැනෙනවා දැක්කා. ඒක තමයි ආස්වාදය. ඒක තමයි ආදීනෙව. ආදීනෙව දකින්න කියනවා. ආදීනෙව කල්පනා කරන්න. ඔබ ධානාන්තයේ කලින් පුළුවන්. බෑ. විවාසකයි ඉන්නවා. යැලෙන්න කරන් බලනවා මේක කියන්නේ. අරවිතියක් කරගෙන කුණ්ඩේ ඉදිලා චූටියට බැඳලා ඉන්න පල්ලෙහාට නැමිලා එනකොට මෙයා කොහොම ඇද්ද කියලා අපි හිතන්නේ. එහෙම අපි හිතන්නේ නේද? ඒකයි. දැන් ගෞරව සම්මානසේ දැන් බුදු පිළිම වහන්සේ තියෙනවා. මෙතනින් අපි ජපාන් බුදු පිළිම වහන්සේ කෙනෙකු, චීන බුදු පිළිම වහන්සේ කෙනෙකු, රුහුණේ පිළිම වහන්සේ කෙනෙකු මෙහෙම පෙළගස්සලා තුනනා නම් අපි ලින්ම අපේ හිත යන්නේ මේ බුදු පිළිම වහන්සේ කෙරෙහි කියන්නේ බෑ. අපි කියන්නේ අර යාපනේ යන්නේ කියන්න බෑ. මම ඉස්සර කරවල ගන්න නෑ පොඩි කාලේ. හරි අප්පිරියයි. දකින්නකොට පියාගෙන හේතුන පලාතින්නේ. පුංචි කාලේ. නමුත් දවසක් හම්බෙන් බොහොම මානසික විදිහට අපිලා අනිවාර්යයෙන් කියලා
ඊගාන්ට වෙලාවක් දුන්නා. ආගෙන ගියා. අන්තිමට ජැකේ කරවල කෑලා කාලෙට. ඉතින් කරවල කරනවා. කරවල එක්කොත් කන්නේ ගලක් ආව පාරට ගිහින්. කිරියල කිරියි. නමුත් ඒකත් පස්සේ නෙතුවියා. නන්දුගෙන් කාපේ කිව්වනේ. ඒ නිසා ඕවා වෙනස් වෙනවා. තාම අරූපීව පේන රූපය එක දවසකට ඕම් නිවිපේ. තාම ප්‍රේමනාව පේන රූපය එක දවසක් හැදෙන්න පාරෙන්. ඒක දකින්නම වෙනස්. සාමාන්‍ය ස්වභාවය තමයි ඕනම දෙයක් දිහා හරියට කෙලින් බැලුවොත් ඒකේ අන්ත දෙකම කැපිලා යනවා. තාම රූපත් කෙනෙක් දිහා හරියට බලන් හිටියොත් ඒ රූපය අඩු වෙනවා. ඒ වගේම විරූපී දෙයක් දිහා හොඳට බලාගෙන හිටියොත් විරූපීකම සමාන. බාහිර පිළිබඳව මේ ගැටලුව මතුවෙන්නේ මේ දවන සමාධියන් කියන්නේ මොකද ජාතිය සහ ආයතන අතර වෙනස වෙනවා. ඔව් බව කියලා කියන්නේ සංහාව කියනවා. සංහාව ගාවට දෙන්නේ උපාදාන. සංහාව දැඩි කොට අල්ලපුවාම උපාදාන. උපාදානේ තමයි හේතු වෙන්නේ භවයේ. භවයේ කියන එක නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. එතෙන් තියෙන ජාතිය. ඒක භවයේ තියෙන අතරේ. භවයේ නිසා ජාතිය තිබී. නමුත් අපි භවය කියලා කියන්නේ මේ මිනිස් භවයේ. දේව ඕම කියනවා භව. ඒ නිසා භවයෙන් භවයට යනවා. ඒ නිසා භව රාග කියනවා. එක ජාතියක උපදින්න තියෙන කැමැත්තට භව රාග කියනවා. ඒක අතීතයෙන් දාගෙන කියන භවය කියලා. තව එකක් තියෙනවා භවය කියන්නේ භව වීම, සිදුවීම. භව. හරිද? කෂ්ටේ දෙන්නේ මේ බලන්න කියලා. ඉතින් මේකද කිසිලම නාසය ළඟේ දෙවසම දුතුන ඒතන තියෙන මස් මොනවාගේ නෝනාගේ ඊට පස්සේ කුසනේ කිව්වා මේ කිසමුදුනට මේ හිත දෙම් කරන්න කියලා මේ ඒක පැහැදිලි කියන අපේ දිගින් තෙලිවල කියන තැනට කියලා. එතන මෙහෙ කරගෙනනකොට මේ ඒ ඉස්සකේ සීම කොම් දැන් නාගේ උඩට හැරෙනවා වගේ දැන ඊට පස්සේ සද්දෙත් ඇහෙනවා සානස චටස් කාලා කැරිලා වගේ යනවා. ඒක දිගටම මේ විදිහට ඉන්න ලැබුණ නැහැ. ඒගොල්ලන් අරමුණ වෙනස් කරා. හැම වෙනස් වෙයි. කියන ඔතෝම දෙන්නේ එකම අරමුණ. ඒක ඒ කියන්නේ ව්‍යායාම දෙක කරනවා වගේ. ඒ වගේ ගොඩක් කිව්වා මම අහුවා ඒකට මම හරියට පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ සද්දෙත් ඇහෙනවා සානස. ඒ තරම් වේගින් කැවිලි විසුදුනේ. ඒවා විකෘති විදියට ඒක විකෘති වැඩක්. මොකද මමත් හිටියා පුරුමේ ඉන්නකොට මම ආවා නගරේ. ඒ වෙලාවේ ඔය භාවනා ක්‍රමයේ උගන්වන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය යවලා තිබුණා පුරුමේට ඒගොල්ලන් තමයි භාවනා කරුණක් පවත්තා. ඊපස්සේ ඒ ස්වාමීන් වහන්සේ මම ඉන්න බව ආරංචිලා එල්ලා මම නිකන් ඉතින් කිව්වානේ ස්වාමීන් වහන්සේ මම මේ අඳුරක් කරන පොඩක් ඉන්නේ කියලා. ඉතින් බලන්න. නිකන් ඉන්නේ. ඉතින් මම ගියා. දවස් 10ක්. ඒගොල්ලෝ කෘතිම භාවනාවක් කරන බව මට ඊගාම තේරුණා. කිසිම කතාවක් කරන්න බෑ. එතකොට ශාලාවේ සියලුම විදුලි පහන් දැල්වලා නෑ. ආලෝකයේ තියෙද්දි සිදුරවල් ලැබෙනවා. අර සේරම මේ වගේ පංකාව සේරම ක්‍රියාත්මක කරලා හොඳට ඒක ටික වෙලාවක් තියෙනවා. කියලා ඉවර වෙලා පංකාව සේරම නවත්ත දොරවල් වහන.
වහල කෙරවලින් දොරයි මේ පැත්තේ පොඩි දොරයි ආයි. ඊට පස්සේ තමයි යෝගීන් ඇතුළට යනවා. යෝගීන් ගිහින් වාඩි වෙනවා. ටික වෙලාවක් අර පටියකින් දෙන උපදේශ ටිකක් දීලා භාවනා කරන්න කියන. ඉතින් ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මේ රාමුව තුල ඇති වෙන දැනීම් ගැන තේරුම් කරලා. ඒක බලන්න කියන. ඊට පස්සේ ඉතින් යන්න කියන නේද? මේ යනවා මේ යනවා. මේක ඇත්තටම හිත වසඟ කිරීමක්. ඉතින් අර මෙතෙක් හැමතැනම අරගෙන යනවා. ඒ වගේ භාවනාවල් කරන්නලා ඒකට හේතුව ගෝයන්කා ජීගේ ගුරුවරයා වෙබ්සයිට් මේ ගෝයන්කා ජීගේ ගුරුවරයා උපාකින්. උපාකින් කියන්නේ සිවිල් සර්වන් කෙනෙක්. ලොකු ඩිපාර්ට්මන්ට් එකේ ලොකු මහත්තයෙක්. ඉතින් එයා තිබුණ අසනීපයක් මොකද්ද? ඒක සනීපෝනේ වෙබ්සයිට් ස්වාමීන් වහන්සේගේ ආනාපානයි. ඒ ආනාපානිය ඇත්තටම කිව්වේ හැම අරමුණකම හැම වැඩකදීම ඔබ ආනාපාන බලන්න කියලා. ශ්‍රී ලංකාවටත් වැඩිය මම හිතන්නේ මෙහාටත් වැඩිය කියලා. වෙලා තියෙන්නේ ඇත්ත මම දැක්කම මේ පිළිතුරක් තියෙනවා. මෙතනම බලාගෙන ඔබ සෑම දෙයක්ම කරන්න. ඉවර වෙනකොට මෙතෙන්ට එන්නේ. එන ආනාපාන සතියෙ ඉන්න කියලා කිව්වා. එතන ඒ ස්වාමීන් වහන්සේ ඇඟහැමතනම දුවන්නේ කිව්වද මම දන්නේ නැහැ. නමුත් උපාකින් මහත්මයාගෙන් අරගත් එක මෙයා ඔළුවේ අමාරුවට තමයි ඔබ කළේ. ඔළුව ගැක්කුවා. ඉතින් දැනුත් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක කුටීම භාවනාව. ඊට පස්සේ දැම්ම අපිව චෛත්‍යයක් වගේ එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ අඩි 4යි 6 විතර කාමර. අඩි 6කින් විතර උඩ පුංචි ඉලක් තියෙනවා. මෙච්චර විතර. ඒකත් දැල්ලකින් වහලා. විදුලි පොළක් තියෙනවා පොඩි එළියක්. දොරවල්. ඉතින් අර උලංග මේකට එන්නේ නැහැ මොකද මේ දොර වහලන් ඉස්සරහින් යන්නේ නැහැ. ඉතින් ඒක තමයි භාවනා කරන්න ඕනේ. ඒ ප්‍රොමෝෂන්. ටිකක් කරපුවාම ඒගොල්ලෝ එතෙන්දලා. තව ටිකක් කරනවා තව. ඉතින් ඒ වගේ භාවනාවල් ගැන අපි නරකයි කියන්නේ නැහැ. සමහර ආයත ඒකකින් ගැලවිලා එනවත් ඇති. මොකද අපිත් එක්ක හිතවන්තයි ඥානවත් අපේ සුදුහාම ස්වාමීන් වහන්සේක පින්තූරේ නෑ ඥාන මොනිද ඥාන බෝලි නෑ ඒගොල්ලෝ දෙකේ දැන් ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා මම හිතන්නේ නම් ඔබට උගන්වනවා සමහර දවස්වල මෙහෙත් දෙනවා ඉතින් ඒක ඉතින් අපි අන්නේ කියන්නේ වේදන්නවා ඇමරිකාවේ පවත්වපු දේශනා 10ක් රාත්‍රියට තියෙනවා විතරව සමහර දේවල් ඉතින් පොතට එළි පොඩ්ඩක් වෙනස් සමහර ඒවා හොඳයි හොඳ නන්දුවක් ඇති වෙනා දේශනා අහනකොට මොහොත සමහර ඒවා මේ සක්මන් කරන්නේ මේ වගේ මුතු කරවන්න මේක කමක් නැහැ ඉතින් තමයි. යලපෙනවා නම් හොඳ නම් කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ පැතිරක්වත් කියලා නම් හොඳයි. මේ වගේ පැතිරක් තියෙනවා. ඒක අර මේ සත පොළවේ ටිකක් වැඩි සක්මන් වෙනකොට ඉඳෙන්නේ නැහැ. ඒක භාවනාවට ටිකක් පාඩයි. ඒ නිසා මේ දියේ කොහොමද නාන දුන්නන් පෙරලා හරි එහෙනම් අපි අදට විදේශනාවක් කළා. බොහෝ පින් රැස් කරගත් ධර්ම සාකච්ඡාවක් කරලා ඒ සියලුම පින් අපි ආරාධනා කළ දිව්‍යන්නා පින්කම් බොහෝම සියලුමේ උත්තමන්ලක් ලෝකෝ පින් අනුමෝදන් සත්‍ය වේලා සියලුම කියනවත් වේලා මින් පාරමිතා ප්‍රායන කරනවා බුදුදත්වා ශාසනයට පින් සියලුම ආරක්ෂා කරපා කියලා දිව්‍යශාසන කරමින් කෙරවනවා ඒ වගේම සියලු සත්‍යයන් දක්වා තියෙනවා. එත්තාවතාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං
Sate Buddhanumodantu Sabba Sampatti Siddhya Ittavakacami Sampadam Punya Sampana Sate Sattanumodantu Sabba Sampatti Siddhya